හොඳයි ඉතින් පුතේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 2019 නව නිර්දේශ යටතේ පැවැත්වුණු උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ දරුවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශ යටතේ පැවැත්වුණු 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඉදිරි පුතේ ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්න රචනා ප්‍රශ්න පත්‍රයේ 2019 රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ දුවල පුතාලත් එක්ක සාර්ථකව කතා කරලා අවසන් දුවේ පුතේ අපි දැන් සූදානම් වෙන්නේ ආදරණීය දුවල පුතාලත් එක්ක ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. ඔබ දන්නවා දෙවැනි කොටස පළවෙනි කොටස බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් මේනට බහුවර්ණ ප්‍රශ්න 50ම ඒ 2019 නව නිර්දේශ යටතේ මුලින්ම පැවැත්වුණු පළවෙනි ප්‍රශ්න පත්‍රය. දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක අපි රචනා ප්‍රශ්න පත්‍රය. රචනා ප්‍රශ්න පත්‍රය අපි දන්නවා අද පිටේ කොටස් දෙකකින් සමන්විතයි. A කොටස ව්‍යුහගත රචනා සහ B කොටස රචනා. ඉතින් A කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඔබ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ටම පිළිතුරු අනිවාර්යයෙන්ම සැපිය යුතු පුතේ දීලා තියෙන ඉඩ මත. රයිට්. ඉතින් ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කළා අවසන්. අපි දැන් සූදානම් වෙන්නේ දුවේ පුතේ දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. හොඳයි පුතේ එහෙනම් අපි ආරම්භ කරමු දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පුතේ. බලමු මේ ප්‍රශ්නෙට යමු. වැඩි වෙලාවක් ගන්න නැතුව. මෙන්න පුතේ දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ කැපිටල් A කොටසින් අපෙන් අහනවා පුතේ භූගත ජලය පුනරාරෝපණය වැඩි කළ හැකි ක්‍රම 3ක් සඳහන් කරන්න කියලා. ඊටමත් හොඳ ප්‍රශ්නයක්. භූගත ජලය පුනරාරෝපණය. දැන් භූගත ජලය ගත්තහම පුතේ අපි දන්නවා පෘථිවියේ ජල සංචායකේ නැත්තම් පෘථිවියේ ජල ගබඩාව තමයි පුතේ භූගත ජලය නැත්තම් ග්‍රවුන්ඩ් වෝටර් කියලා කියන්නේ. ලෝකේ වැඩිපුරම පානීය ජල වශයෙන් භාවිතා කරන්නේ මේ භූගත ජලය පුතේ. අපි දන්නවා භූගත ජලය ඉහළට එන අවස්ථා විදිහට දරුවනේ අපි දන්නවා ලිං මගින් වගේම දරුවනේ උල්පත් මගින් සහ ගීසර මගින්. උල්පත් ලිං කියනවා දන්නවා ගීසර කියන කොබර වැඩි හුරු නැතුව ඇති පුතේ. ඔබ දැකලා ඇති සමහර අවස්ථාවල මේ පොළවෙන් ඉහළට වතුර විදින අවස්ථාවක්. පොළවෙන් ඉහළට වතුර විදින අවස්ථාවක් අපි ගීසරයක් කියලා පුතේ හඳුන්වනවා. ඒ වගේම ජලදර ගැන අපි අහලා තිනවා ඔබ. මේ භූගත ජලය ගත්තහම පුතේ අපි දන්නවා පොළව මතු පිටට යටින් දරුවනේ මේ පාෂාණ අතර තියෙන සිදුරු තුල කූස්තර තුල රැඳිලා තියෙන ජලය අපි දන්නවා දරුවනේ ජලය පසට ජලය ලැබෙන්නේ දරුවනේ වර්ෂාපතනය මගින්. එහෙම නැත්නම් ජල සම්පාදනය කරන්න ඕනේ. ජලයේ පසට යොදන්න ඕනේ නැත්නම් ස්වභාවිකව වර්ෂාපතනයේ හිමදියවීම මගින් තමයි දරුවනේ ජලයේ පස මත පතිත වෙන්නේ. මේ ජලයේ පස මත පතිත වෙන ජලය අපි දන්නවා දරුවනේ පස තුළට ඇතුල් කාන්දු වෙනවා. ඉන්ෆිල්ට්‍රේෂන් කියලා අපි කියනවා. මේ ඇතුළු කාන්දු වෙලා දරුවනේ මතු පිට පාංශු ස්තරයේ අවකාශ හිස්තැන් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරුණාට පස්සේ අපි කියනවා soil saturated කියලා. පස්සේ ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ දුවේ පුතේ වැඩිපුර තියෙන ජලය තවදුරටත් පසේ ගැඹුරු ස්තර කරා වැස්සීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙනවා දරුවනේ. percolation and deep percolation. මෙන්න මේ ගැඹුරු වැස්සීම අපි දන්නවා දරුවනේ ඔබ ටැප් එකක් අසල කලයක් තිබ්බොත් මේ ටැප් එක ඇරලා කලේ අවකාශ හිස්තැන් පිරනකන් කලේ සම්පූර්ණයෙන් පිරනකන් ජලය පිරিলা වැඩිපුර තියෙන ජලයේ කලේ කටෙන් මොකද වෙන්නේ වැස්සීම සිද්ධ වෙනවා. ඒ වගේ පුතේ පසෙත් මතු පිට පාංශු ස්තරයේ අවකාශ හිස්තැන් ජලයෙන් පිරුණාට පස්සේ වැඩිපුර තියෙන ජලයේ මේ පස් අංශු අතරින් තවදුරටත් වැස්සීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙනවා. මේ ගැඹුරු වැස්සීම සිද්ධ වෙන දරුවනේ මව් පාෂාණයේ හම්බෙනකම් කළුගල් ස්තරයේ හම්බෙනකම් මේ මව් පාෂාණයේ නැත්තම් මේ කළුගල් ස්තරයේ දුවේ පුතේ අපාරගම්මේ පාෂාණ ස්තරයක්. අපාරගම්මේ කියන්නේ පුතේ එතනින් එහාට ජලයට ගමන් කිරීමට අවස්ථාව අඩුයි. අවස්ථාව නැහැ. එහෙනම් මේ ජලය ගැඹුරු වැස්සීම මගින් මව් පාෂාණයේ මත නැත්තම් මේ කළුගල් ස්තරයේ මත ඊට ඉහළින් තැම්පත් වන ජලයට තමයි පුතේ අපි කියන්නේ භූගත ජලය කියලා.
ඉතින් මේ භූගත ජලය තමයි පුතේ පෘථිවියේ ජල ගබඩාව ජල සංචායක විදිහට අපි හඳුන්වන්නේ. ඒ වගේම ලෝකයේ වැඩිපුරම පානීය ජලය විදිහට භාවිතා කරන්නේ මෙන්න මේ භූගත ජලය. අපි ලිං මගින්, උල්පත් මගින් සහ ගීසර මගින් මේ ජලය ඉහළට ගන්නවා පුතේ. ඉතින් ජලදර ගැනත් කතා කරනවා පුතේ. ජලදර යටතේ පුතේ විශේෂයෙන්ම ජලදර මගින් ජලදරයක් තුළට ඉදි කරන ලිඳකට පුතේ ජලදරයෙන් පහසුවෙන් ජලය සපේනවා. රයිට්? ජලදර ගැන කතා කරනකොට අපි ආර්ටිසියානු ජලදර, ආර්ටිසියානු නොවන ජලදර, උලංගි ජලදර, පර්ච්. ඒ වගේම අපි කතා කරනවා දරුවනේ ඒ දේවල් සම්බන්ධයෙන්. ජලදර ගැන කතා කරනකොට ජලදර. රයිට්? හොඳයි පුතේ අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා අපි ඊට අදාළව කරුණු කටයුතු කරගෙන යමු. කතා කරගෙන යමු. හරි. එහෙනම් දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටසින් අපෙන් අහනවා පුතේ මේ භූගත ජලයේ පුනරාරෝපණය වැඩි කළ හැකි ක්‍රම තුනක් සඳහන් කරන්න කියලා. පුනරාරෝපණය රීචාර්ජ් වෙනවා කියලා කියනවා පුතේ අපි. දැන් ඔබ අහලා තියෙනවා පුනර්භවය, පුනර්වර්ධනය. දැන් අපි දන්නවා අර හූනෙක් වගේ සතෙක්ගේ දේහයේ කොටසක් කැඩලා ගියාට පස්සේ ටික දවසකින් නැවත ඒ කොටස වර්ධනය වෙනවා. අපි කියනවා පුනර්වර්ධනය වෙනවා කියලා පුතේ. පුනර්ජනනය වෙනවා, නැවත ජනනය වෙනවා, නැවත ඇති වෙනවා, නැවත ඉපදෙනවා, පුනර්භවය කියන අපි කියන නැවත ඇති වෙනවා. ඒ වගේම මේ භූගත ජලයට ජලය එකතු වීමට අපි කියනවා පුතේ අපි කියනවා රීචාර්ජ් වෙනවා. නැත්නම් පුනරාරෝපණය වෙනවා කියලා පුතේ. ප්‍රධාන වශයෙන් අපි කියනවා විසරණ පුනරාරෝපණය. වර්ෂාව සහ හිම මගින් දියවීම මගින් පුතේ අපි දන්නවා මේ ජලය රයිට් භූගත ජලයේ මේ අසම්තෘප්ත කලාපේ කරා එකතු වීම සිද්ධ වෙනවා පුතේ අපි කියනවා විසරණ පුනරාරෝපණය. ප්‍රධාන වශයෙන් වර්ෂාව මගින්. ඒ වගේම මේ ඍජු නොවන අනියම් පුනරාරෝපණයකුත් තියෙනවා පුතේ. ඍජු නොවන අනියම් සම්බන්ධතා අනියම් ක්‍රම කියන්නේ අපි දන්නේ අපිට පේන්නේ මතු පිටින් බලපාන නමුත් අනියම් ක්‍රමයක්. විශේෂයෙන්ම ඇලදොල ගංගා විල් පොකුණු වල තියෙන ජලය පුතේ ඊට යටින් තියෙන භූගත ජලයට එකතු වීම තමයි පුතේ අපි මේ අනියම් පුනරාරෝපණයක් කියලා පුතේ හඳුන්වන්නේ. ඍජු නොවන ක්‍රමයක්. ඍජු පුනරාරෝපණය නෙමෙයි පුතේ අනියම් පුනරාරෝපණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇලදොල ගංගා විල් පොකුණු වල තියෙන ජලය ඊට යටින් තියෙන භූගත ජලයට එකතු වීම තමයි පුතේ මේ අනියම් පුනරාරෝපණය ඍජු නොවන පුනරාරෝපණය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් දුවේ පුතේ මේ ජලය අපි දැන් ලිඳකින් අපි ජලය ඇදලා ගන්නවා අපි පාවිච්චි කරනවා ජලය භාවිතා කරනවා අපි ජලය භාවිතා කරාට මේ ජලය අවසන් වෙන්නේ නැත්නම් නැවත ජලය එකතු වෙනවනේ පුතේ අපි 10 දිනක් ගිහිලා ලිඳකින් නානවා පුතේ ඒ වතුර ඉවරනවද නැහැ ආයෙ උදේට ගිහිල්ලා බලනකොට අපිට වතුර ගන්න පුළුවන් පුතේ ඈ ඉතින් ඇයි එහෙම වෙන්නේ මේ භූගත ජලයට ජලය එකතු වෙනවා පුතේ මේ ජලය පුනරාරෝපණය වෙනවා පුතේ රීචාර්ජ් වෙනවා ඉතින් අපිට මේ ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා පුතේ අපෙන් අහන්නේ මේ භූගත ජලයේ අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්නයක් පුතේ විභාගයට අහනවා හැම අවුරුද්දකම අහනවා ඒ නිසා ඔබ අතිශය වැදගත් කොටසක් පුතේ මේ කොටසට අදාළ සිද්ධාන්ත කොටස් හොඳට පාඩම් කරලා විභාග ප්‍රශ්නවලදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුතේ උත්තර ලියන්න ඔබට විභාගයේදී ඊට පස්සේ අහන මේ භූගත ජලය සම්බන්ධයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඔබට පුළුවන් පුතේ එතකොට හොඳයි පුතේ එහෙනම් අපි යමු ඉදිරියට ප්‍රශ්නෙට පිළිතුරු බලන්න යනවා අපි එහෙනම් මේ භූගත ජලයේ පුනරාරෝපණය වැඩි කරන්න පුළුවන් ක්‍රම තුනයි අපෙන් අහන්නේ. රයිට් බලන්න. මතු පිට පස බුරුල් කරන්නලු පුතේ. දැන් මතු පිට පස සපේස් එක පස මතු පිට තදට තියෙනකොට පුතේ තදට තියෙනකොට මේ ජලයේ පස තුලට ඇතුළු කාන්දු වීම අඩුයි වෙනවා පුතේ. මතු පිට පස තදට තියෙනවා නම් මොකද වෙන්නේ? පස මත පතිත වෙන ජලය පස මතු පිටින් ගලාගෙන යනවා පුතේ. අපි මේ පස මතු පිටින් ජලය ගලාගෙන යනවට කියනවා පුතේ හොඳ නමක්. ජලය පස මතු පිටින් ගලා යෑමට කියනවා පුතේ අපි ගලා යෑමට කියනවා පුතේ අපි මතු පිට අපදාවය කියලා පුතේ. මොකද පුතේ කියන්නේ? මතු පිට අපදාවය. surface runoff කියන පුතේ. මේ ජලයේ පස මතු පිටින් ගලාගෙන ගිහලා අපි දන්නවා පුතේ ජලයේ ගලාගෙන යම් ආනතියක් තියෙන්න ඕනේ.
ඇංගල් එකක්. බැස්මක් අනුව තමයි පුතේ ජලය හැමතැනම පොළොව එක වගේ නෑනේ පුතේ. අපි දන්නවා මේ ජලය එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ජලය හැම වෙලාවෙම ගණන් කරන්නේ පුතේ උස් ස්ථානයක ඉඳන් පහත් ස්ථානයකට. මේ ජලයේ ආනතියක් ඔස්සේ පුතේ ඇංගල් එකක් තියෙනුනේ මේ ජලය අරගෙන යන්න. එතකොට මේ පස තදයි නම් පුතේ මේ පස තුලට ජලය ඇතුළු කාන්දු වෙන එක අඩු වෙනවා පුතේ. එතකොට අවකාශ අවහිර වෙලා තියෙන පසක් තද වෙලා සුසංගණය වෙච්ච පසක් ගැන බහලා තියෙනවා. කොහොමද මේ සුසංගණය වෙන්නේ පුතේ? පුතේ මේ වර්ෂා ජලයේ පුතේ පස තුලට කාන්දු වෙනකොට වෑස්සීම සිද්ධ වෙනකොට පුතේ මේ වෑස් වෙන ජලයත් එක්ක කාන්දු වෙන ජලයත් එක්ක පස මතු පිට තියෙන මැටි අංශුත් පුතේ ගමන් කරනවා. මේ මැටි අංශ ශරණය වෙනවා. ඒ ජලයත් එක්ක කාන්දු වීම වෑස්සීම සිදු වෙන ජලයත් එක්ක පුතේ කාන්දු වීම සිදු මැටි අංශුත් ගමන් කරලා මේ අවකාශ අතර මේ මැටි අංශ මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. අවකාශ අතර මේ මැටි අංශ ශරණය වෙලා තැම්පත් වීම නිසා මේ අවකාශ සිදුරු වැහිලා යනවා පුතේ. ජලය උන්න පස මතු පිට එකතු වෙන්න ගන්නවා. එතකොට අවකාශ අවහිර වුණාම පුතේ සිදුරු වැහිලා ගියපුවාම ජලය කාන්දු වෙන්න ඉඩක් නැහැ. සිදුරු වැහිලා ජලය පස මතු පිට එකතු වෙන්න ගන්නවා පුතේ. අන්න පසක් තද වෙලා කියනවා අපි. අනිසලෙස තද වෙලා කියනවා. එතකොට ශාක මුල් උඩින් තියෙන ශාක මුල් පැතිරෙන්න අවකාශයක් නැහැ. එතකොට සවිවරතාවය අඩු වෙනවා පස්සේ. එතකොට පුතේ අපි කියනවා පසක් වුණ සුසංගණය වෙලා තද වෙලා පසක් කියලා. ඉතින් මේ පසක් තද වෙලා තියෙන පසක් පුතේ තියෙනකොට පස මතු පිටින් ජලය ගලාගෙන යනවා. ගලාගෙන ගිහිල්ලා ඒ ජලය මතු පිට ජල ප්‍රභව වලට එකතු වෙන අලදුල ගංගා විල් පොකුණු කර තියෙනවා. වැහැලා වැස්සකින් පස්සේ දීර්ඝ කාලයක් මේ අර සුසංගණය වෙලා තද වෙලා තියෙන පසක් මත ජලය රැඳිලා තියෙනවා පුතේ අපිට දැක් ගන්න පුළුවන්. අර වාහන ගියපු වාහනවල කට්ට ටයර් පාරවල පුතේ සතුන්ගේ කුර පාරවල් මිනිසුන්ගේ කකුල් පාරවල් අර දිගු කාලයක් එක දිගටම මේ වාහන යන්ත්‍ර මේ කෘෂි උපකරණ යන්ත්‍ර මේ බිම් සැකසීමේ කටයුතු සඳහා මේ දීර්ඝ කාලීනව මේවා භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පුතේ මේ රයිට් මේ පස තදවීමක් සුසංගණය වීමක් සිද්ධ වෙනවා. දුවල පුතාට පැහැදිලි කරේ. ඉතින් මේ පසක් තද වුණාට පස්සේ පුතේ පස තුළට ජලයේ කාන්දු වීමේ ප්‍රමාණය අඩු වෙනවා. හරි. එතකොට එහෙනම් මේ පසක් බුරුල් කරපුවාම අන්න පුතේ සවිවරතාවය ඇතිවලා පුතේ අර අවකාශය විවෘත වෙලා අන්න පස තුළ ජලයේ ඇතුල් කාන්දු වීම වෑස්සීම සහ ගැඹුරු වෑස්සීම සිද්ධ වෙනවා. අන්න එතකොට පසක් බුරුල් කරාට පස්සේ පුතේ මේ පස තුළ ජලයේ ක්‍රමානුකූලව ඇතුළු කාන්දු වීම වෑස්සීම සහ ගැඹුරු වෑස්සීම මගින් ජලයේ භූගත වීම සිද්ධ වෙනවා. අන්න ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු කරන ක්‍රමයක් විදිහට අපිට මේ පස බුරුල් කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් එක ක්‍රමයක් තමයි පුතේ දොර පුතාලා ඉතින් තාමත්ම පැහැදිලිව තේරෙන්නේ නැති මම හිතන්නේ පස බුරුල් කරන්න පුළුවන් අපිට. නේද පුතේ? බලන්න එකක් එහෙනම් අන්න බලන්න. එක අපි මතු පිටපස බුරුල් කිරීම. ලියමු පුතේ අපි ඒක. අපි අනිවාර්යෙන් ලියමු ඒක. මොකද්ද පුතේ? මතු පිටපස අපිට බුරුල් කිරීම. අන්න පුතේ මතු පිටපස බුරුල් කරා. ඒ වගේම පුතේ අපිට පුළුවන් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. කොහොමද පුතේ පසට කාබනික ද්‍රව්‍ය එකතු කරපුවාම පුනරාරෝපණ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? පුනරාරෝපණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ භූගත ජලයේ. පුතේ දැන් මෙහෙම හිතන්නකො කෙලින්ම දැන් වර්ෂාව අපි දන්නවා වර්ෂාව මගින් තමයි ප්‍රධාන වශයෙන්ම ජලයේ පුනරාරෝපණය වෙන ප්‍රධාන ක්‍රමයක් විදිහට අපිට වර්ෂාව හඳුන්වන්න පුළුවන්. අපි නිල් පාට ගමු වර්ෂාව හඳුන්වන්න. වර්ෂාව පෙන්නන්න. මේ බලන්න භූමියක් එකක් මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙන්න මේ භූමිය පුතේ නිරාවරිත භූමියක්. මොන භූමියක්ද මේක? නිරාවරිත භූමියක්. ශාකාවරණයක්වත් තනකොළක් ගහක්වත් නැහැ. නිකන් එන ගහපු පිට්ටනියක් වගේ තියෙන නිරාවරිත භූමියක්. මෙන්න මේ භූමිය පුතේ right මෙන්න මේ භූමිය පුතේ ආවරිත භූමියක්. මේ තෘණ වගාවන් තියෙනවා, තෘණ ශාක තනකොළ වැස්මක්. හරි. කාබනික ද්‍රව්‍ය තියෙනවා, අස්ථි කැබලි, මියගිය ශාක හා සත්ව කොටස් කාබනික ද්‍රව්‍ය මේ දේවල් තියෙනවා. right මේක අපි කියනවා ආවරිත භූමියක්. හරි. නිරාවරිත භූමියකුයි ආවරිත භූමිය. ඔන්න දැන් වහිනවා. දොඹ කැට වගේ වහින්න ගන්නවා. මෙයටත් වහිනවා.
අපි ඒක හඳුන්වමු වර්ෂාපතනය කියලා. මේක හඳුන්වමු අපි වහිනවා. වර්ෂාප. මෙන්න බලන්න දැන් මේ නිරාවරිත භූමියකට වැටෙන ජල බිඳුව වැටිච්ච තැන කේන්ද්‍ර කරගෙන පුතේ විසිරි කාදනය වෙනවා. විසිරිලා යනවා. අර වහලින් අර පොළොව මත ආවරණයක් නැති පොළොව මත වතුර බිඳුවක් වැටෙනකොට අර බින්කුඩු වලක් කෑරෙනවා වගේ වලක් කෑරලා ඒ ජල බිඳු විසිරිලා යන්නේ. අන්න බලන්න මේ නිරාවරිත භූමිය මත පතිත වන ජලය මොකද වෙන්නේ? අර පතිත වෙච්ච තැන වේගයෙන් පොළොව මත පතිත වෙනවා ටොක් ගාලා වැටෙනවනේ. ඒ පතිත වෙච්ච තැන කේන්ද්‍ර කරගෙන මොකද වෙන්නේ? ඒ පතිත වෙච්ච තැන මේ බලන්න සිදුරක් වෙනවා මේ. එතනින් විසිරි කාදනය වෙලා යනවා. ජලයේ විසිරිලා යනවා පුතේ. පස් අංශුත් එතන තියෙන විසිරිලා ගිහිල්ලා විසිරි කාදනය වෙනවා. පස තුලට ජලයේ ඇතුළු කාන්දු වෙන අවස්ථාවට වඩා වෙන්නේ මොකද්ද? මේ බලන්න මේ පස් අංශු ජල බිඳුවක් පතිත වෙනකොට වේගයෙන් පතිත වෙන මෙතන ආවරණයක් තනකොළ ගහක්වත් මොකක්වත් නැහැ. නිරාවරිත භූමියක්නේ. පස් අංශු විසිරිලා යනවා. විසිරි කාදනය වෙනවා. බලන්නකො මේ ආවරිත භූමියකට වැටෙන ජලය මොකද වෙන්නේ? මේ බලන්නකො මේ වියලි පත්‍රයකට වැටිලා අස්ති කබල්ලක් මතට වැටිලා මේ බලන්න කාබනික ද්‍රව්‍යනේ තියෙන්නේ. මේ තෘණශාක පත්‍ර මතට වැටිලා කඳන් දිගේ මේ රූරා ඇවිල්ලා පස මතට වැටිලා ස්ලෝ ඩවුන් මේ බලන්න ඇතුළු කාන්දු වෙන්න අවස්ථාව තියෙනවා. මේ බලන්න මේ. ඒගොල්ලෝ හිමීට මේ පස තුලට ඇතුළු කාන්දු වෙනවා. මේ බලන්න මේ. ඒගොල්ලෝ හිමීට මේ අස්ති කැබලි මියගිය ශාක හා සත්ව කොටස් මතට අස්ති කැබලි මතට වියලි ශාක පත්‍ර මතට වැටිලා වැඩි වෙලාවක් වගේ රැඳිලා ස්ලෝ ඩවුන් හිමීට බිමට පතිත වෙලා ඒගොල්ලෝ මේ ඇතුළු කාන්දුව වෙනවා. ඉන්ෆිල්ට්‍රේෂන් වෙනවා. එහෙනම් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරපුවාම පුතේ අර වැටෙන ජලයේ පස මත පතිත වෙන ජලයේ මුලින්ම කාබනික ද්‍රව්‍ය මතේ අස්ති කැබලි මත මියගිය ශාක හා සත්ව කොටස් මත ඒ ශ්‍රාවයන් මත පතිත වෙලා රූරා ගිහිල්ලා ස්ලෝ ඩවුන් පස මත පතිත වෙලා පස තුල වැඩි කාලයක් තියලා අන්න ඒගොල්ලෝ පස තුලට ඇතුළු කාන්දුව වෙලා ඉන්ෆිල්ට්‍රේෂන් වෙලා අවසානයේ වැස්සීම සහ ගැඹුරු වැස්සීම මගින් ඒ ජලය භූගත ජලයට එකතු වෙන්න අවස්ථාව සැලසෙනවා. පුනරාරෝපණය වැඩි දියුණු කරන්න ගන්න පුළුවන් තවත් ක්‍රියාමාර්ගයක් තමයි පුතේ අපිට කියන්න පුළුවන් පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. මේ අපිට දෙවනි එක පස මතු පිට බුරුල් කිරීම. ඊළඟට පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. අවබෝධයෙන්ම දුවල පුතාලට තියෙනවා. මේවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ පුතේ. අවබෝධයෙන් කරන්න. ඊළඟ එක තමයි ජලය රඳවා ගැනීම සඳහා වැටි යෙදීම. වැටි යොදනවා. ඇලි සහ වැටි ගල් වැටි යොදනවා. ඔබට මතක ඇති. වැටි යොදනවා. වැටි යොදනකොට මොකද වෙන්නේ? ජලය අර ජල පහර අකණ්ඩව අර මේ අපදාවේ වෙලා යන්නේ අපදාවේ අඩු කරනවා. ගලා යන වේගය අඩු කරලා ජලයේ ඒතර අර වැටි දාපුවාම ඒ අතර ජලය රැඳිලා තියෙනවා. ජලය රැඳිලා තියපුවාම ඒ ජලයේ පස තුළට කාන්දු වීමට අවස්ථාව සැලසෙනවා. එමගින් අපි ඇතුළු කාන්දුව වැස්සීම සහ ගැඹුරු වැස්සීම මගින් ජලය පුනරාරෝපණය වෙනවා. භූගත ජලයට එකතු වෙනවා. තුන්වෙනි එක තමයි ජලය රඳවා ගැනීම සඳහා වැටි යෙදීම. ඒකත් භූගත ජලයේ පුනරාරෝපණය අපිට වැඩි දියුණු කිරීම කරන්න පුළුවන් ක්‍රමයක් පුතේ. ජලය රඳවා ගැනීම සඳහා වැටි යෙදීම. ජලය රඳවා ගන්න වැටි යොදන්න පුළුවන්. ඊළඟ පුතේ ආවරණ භෝග වගාව, බේසම් සැකසීම, වලවල් සැකසීම. මේ ජල වහන බේසින් සකස් කරනවා පුතේ. ජලය රැඳෙලා තියෙන. ඒ වගේම මේ ආවරණ භෝග වගා කරපුවාමත් පුතේ අපි අර කිව්වා වගේ පස ආවරණය කරමින් ආවරණ භෝග වගා කරපුවාමත් පුතේ පතිත වෙන ජල එක පාටම පොළොව මත පතිත වෙන්නේ නැහැ.
එතකොටයි කාදනය වෙන්නේ පාංශු කාදනය වෙන්නේ අර ඒ භෝග මතට භෝග පත්‍ර මතට වැට පතිත වෙලා පුතේ ඒ වගේ රූරාගෙන ඇවිල්ලා පුතේ කද දිගේ රූරාගෙන ස්ලෝ ඩවුන් තමයි පස මත පතිත වෙන්නේ. ඒ වගේම බේසම් සැකසීම මගින් ජල වහන බේසම් මගින් පුතේ මේ භූමිය මත බේසම් සකස් කිරීම මගින් පුතේ බේසම් ආකාර බේසම් ගැන අපි උගන්වලා තියෙන පුතේ තීර සිද්ධාන්ත පන්ති වල. ඒතකොට ජල වහන බේසම් සකස් කිරීම මගින් පුතේ ජලය වහනය වෙන්නේ. ජලය රැඳිලා තියලා පුතේ කාලයක් සලස්සනවා. වැඩි කාලයක් පසුතර ජලය රඳවලා තැබීමෙන් ඒ ජලයේ පසුතර කාන්දු වීම සහ වැස්සීමට අවස්ථාව සපයනවා. ඒ වගේම තමයි මේ වලවල් පුතේ ෆිට් කියන අපි කියනවා ජල වහන වලවල් සකස් කරලා පුතේ ඒතල ජලය රඳවලා තිබීමෙන් රැඳී තිබීමෙන් පුතේ ජලය කාන්දු වීමට සහ වැස්සීමට ඉඩක් සපයලා ජලය භූගත ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු වෙන්න ඒක හේතුවක් වෙනවා පුතේ. ඒ වගේම මේ අහඹු රළු බව වැඩි කිරීම පුතේ පස්සේ එමගිනුත් ජලයේ ඇතුළු කාන්දුව සිද්ධ වෙලා වැස්සීම සහ ගැඹුරු වැස්සීමෙන් පුනරාරෝපණය වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. පාංශු ව්‍යුහය දියුණු කරනවා පුතේ. අපි දන්නවා පාංශු ව්‍යුහය කියන්නේ පසේ වැලි මැටි රොන් මඩ කියන අංශු පසේ තියෙන විවිධ බන්ධන කාරක මගින් එකිනෙකට බැඳලා හදලා තියෙන පාංශු සමූහනවල හැඩය තමයි පුතේ පාංශු ව්‍යුහය කියන්නේ. මේ හැඩය අනුවත් පුතේ පසේ සවිවරභාවය තීරණය වෙනවා පුතේ ජලයේ කාන්දු වෙන්න ඒ වගේම ඇතුළු කාන්දු වෙන වැස්සීම සහ ගැඹුරු වැස්සීම වෙන්න අවස්ථාවක් සපයලා දීමෙන් මේ මනා පාංශු ව්‍යුහයක් සහිත පසක් අපි කියනවා ඊ타ත්ම අපි සවිවරතාවයකින් යුක්ත පසක් පුතේ. ඒක නිසා මේ පස තුළට ජලයේ ඇතුළු වී කාන්දු වගේම වැස්සීම සහ ගැඹුරු වැස්සීම වෙන්න අවකාශය ලැබෙනවා. ඒකත් මේ භූගත ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු කිරීමේ ක්‍රමවේදයක් විදිහට සිදු කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට වැඩි දියුණු කරන්න අපිට හඳුන්වන්න පුළුවන්. ශාක වැස්ම වැඩි කිරීමත් මගින් ඒකයි වෙන්නේ පුතේ. එතකොට ශාක කඳන් මත පත්‍ර මතට අතුපතර ශාක පත්‍ර මගින් ඇවිල්ලා කඳ දිගේ රූරාගෙන ඇවිල්ලා ස්ලෝ ඩවුන් බිමට පතිත වෙන්නේ පුතේ. එතකොට ජලයේ වැස්සීම සඳහා වැඩි වෙලාවක් තියෙනවා පුතේ. වැඩි වෙලාවක් රඳවා ගැනීම මගින් මේ භූගත ජලයේ පුනරාරෝපණ වැඩි දියුණු කිරීමට ක්‍රමවේදයක් විදිහට අපිට ඒක භාවිතා කරන්න පුළුවන් පුතේ. ශාක වැස්ම වැඩි කිරීම ශාක වැස්ම වැඩි කිරීම මගිනුත් පුතේ අපිට පුනරාරෝපණ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. පුනරාරෝපණය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම ජලය රඳවා ගැනීමේ කාණු යෙදීම මගිනුත් පුතේ ඒක කරන්න පුළුවන්. ජලය රඳවා ගැනීමේ කාණු මගිනුත් පුතේ අපිට විශේෂයෙන්ම මේ භූගත ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් අපි ක්‍රම 3යි අහන්නේ. අපි ක්‍රම ගණනාවක් කතා කරා පුතේ බලන්න. මතු පිට පස බුරුල් කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම කරන්න පුළුවන් පුතේ. ජලය රඳවා ගැනීමේ වැටි යොදන්න පුළුවන් පුතේ. ආවරණ භෝග වගා කිරීම බේසම් සැකසීම වලවල් සකස් කරන්න පුළුවන් පුතේ. අහඹු රළු බව වැඩි කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. ඒ වගේම පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම ශාක වැස්ම වැඩි දියුණු කිරීම ජලය රඳවා ගැනීමේ කාණු යෙදීම මේ හැම එකකින්ම බහුතරයකින් පාහි වැඩිපුර කරන්න පුතේ. මේ ජලයේ වැඩිපුර වේලාවක් පස මත රඳවා තබා ගැනීමට කටයුතු කිරීමයි පුතේ. එමගින් ජලයේ පසුතලට කාන්දු වීම සිදු වෙලා පුතේ. ඇතුළු කාන්දුව සිදු වෙලා පුතේ. ජලයේ වැස්සීම හා ගැඹුරු වැස්සීම මගින් ඒ ජලයේ භූගත ජලයට එකතු වීම සිද්ධ වෙනවා පුතේ. කියන්නේ භූගත ජලයේ පුනරාරෝපණය වැඩි දියුණු කිරීමට යොදා ගන්නා ක්‍රම විදිහට අපිට මෙතනදී දුවල පුතාලට පෙන්වලා දෙන්න පුළුවන්. මම හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි. රයිට්. ඒ කොටසේ කතා කරේ පුතේ අපි ඉදිරියට යමු. රයිට්. B කොටසට යනවා පුතේ අපි. ඒ කොටස අවසන්. B කොටස කියනවා පුතේ පවත්නා නියගයේ හේතු කොටගෙන බලන්න නියං කාලයක් ඇවිල්ලා තියෙන්නේ. පවත්නා නියගයේ හේතු කොටගෙන අපි වෙනත් පාඩක් භාවිතා කරමු දරුවනේ. නියගය නිසා අපි ටික ලැබෙන පාඩක් ගමු. පවත්නා නියගයේ හේතු කොටගෙන ගොවි මහතෙකු සතුව දැනට ඇති ජල පොම්පේ චූෂණ හිසෙන් පහළට ඔහුගේ කෘෂි ලිදෙහි ජල මට්ටම පහත වැටී ඇති බව දැනගන්නට ලැබේ. ගොවි මහත්තෙක් ලිදක් මගින් තමයි එයාගේ භෝග වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නේ. කෘෂි ලිඳක්. ඒ සඳහා ජලයේ එසවීමට එයා ජල පොම්පයක් භාවිතා කරනවා. කේන්ද්‍රාපසාරී පොම්පයක්. කේන්ද්‍රාපසාරී පොම්පයක මූලධර්මය ඔබ දන්නවා. වෘත්තාකාරව ගමන් කරන කරකැවෙන වස්තුවකින් කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. රයිට්. ඉම්පිලරයක් නැත්තම් මේ සර්පිල කුටීරයක් තුල කරකැවෙන අපි දන්නවා දැති සහිත රෝදයක් නැත්තම් පාජකයක් භ්‍රමණය වෙන්නේ පුතේ. මේ පාජකයේ වේගයෙන් භ්‍රමණය වෙනකොට මෝටරේ ක්‍රියාත්මක වෙලා ඒ අසල පීඩනයක් ගොඩ නැගෙනවා පුතේ. ඉතින් මේ නිසා
ඊට අපි දන්නවා සම්බන්ධ අපි දන්නවා පා කපාටේ සිට ඇතුළුමෝ කපාටේ දක්වා මේ සම්බන්ධ කොටසට අපි කියනවා මේ චූෂණ හිස කියලා පුතේ. ඉතින් මේ චූෂණ ජලය ඇද ගැනීමක් මේ ඇති වෙන මෙතන චූෂණ තත්වයක් රික්තක තත්වයක් ඇතිවීම තුළින් දරුවනේ පීඩන වෙනසට අනුව දරුවනේ ජලය ඇද ගැනීම සිද්ධ වෙනවා. අපි වතුර බීම බෝතලයකට බටයක් දාලා උඩින් සක් කරනකොට මේ සක් කරනකොට මේක අපි බටෙන් ඉහළට අදිනකොට පුතේ ඒ ඇතුළේ තියෙන වාතය ඉවත් වෙලා මොකද වෙන්නේ පුතේ? ජලය නැත්තම් බීම ඇදීගෙන එනවා. ඒ විදිහේ සිද්ධාන්තයක් කරනවත් තමයි පුතේ මෙතනදී වෙන්නේ. රික්තක තත්වයක් ඇති වෙලා පුතේ මේ ඇති වෙන චූෂණ මේ පීඩන තත්වය නිසා පුතේ මේ ජලය ඇදිලා එනවා. ඉතින් මේ ඒක තමයි මේකේ සිද්ධාන්තය. අපි දන්නවා විශේෂයෙන්ම මේ පොම්ප ගත්තාම ආකාර දෙකක් තියෙනවා පුතේ. කේන්ද්‍රාපසාරී පොම්ප සෝපූර්ණේ වන පොම්ප සහ සෝපූර්ණේ නොවන කියලා. සෝපූර්ණේ කියන එක දුවලා පුතාලා දන්නවා පුතේ. මේ පා කපාටේ ඉඳන් ඔබ දන්නවා පුතේ මේ චූෂණ නලය තුල වගේම සපිල කුටීරය තුල වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කරන්න පුළුවන් නම් පුතේ අපි ඒවට කියනවා මේ පොම්ප සෝපූර්ණේ වන පොම්ප කියලා. සෝපූර්ණේ නොවන පොම්ප වලට පුතේ මේ ආකාරයට වාතයක් කරමින් ජලය පොම්ප කරන්න බෑ. ඔයා මුලින්ම ජලයෙන් ජලව පුරවලා ඉන්න ඕනේ වතුරට. එතකොට පුතේ මේ විදිහට ජලය අපි දන්නවා මේ වේගයෙන් භ්‍රමණය වෙනකොට මේ ශක්තිය මේ චාලක ශක්තිය ජලය ලබාගෙන ජලයත් පුතේ අංශක 180ක් මේ තුල භ්‍රමණය වෙලා තමයි විසර්ජක නලය හරහා ඉවතට ජලය ඉවත් කිරීම ඉවත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් තමයි මේ ගොවි මහත්තයා භාවිතා කරන්නේ. පවතින නියගේ හේතුකට ගොවි මහත්තයෙකු සතුව දැනට ඇති ජල පොම්පේ එයාගේ චූෂණ හිසෙන් ජලය අර චූෂණ හිස අපි චූෂණ නලය දාලා තියෙනවා ජල මට්ටම දක්වා. එතකොට මේ චූෂණ හිසෙන් පහළට ලිඳේ වතුර මට්ටම පල්ලෙහාට ගිහලා අඩු වෙලා තියෙනවා ජල මට්ටම. පහත වැතියට බෝ දැනගන්න ලැබෙන. අපිට දැන් පැහැදිලි එතකොට. එහෙනම් මෙයාගේ මොකද්ද? ඔහුගේ ජලයේ එසවීමේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ඉහළ අශ්ව බලයකින් යුතු විශාල පොම්පයක් යොදා ගන්නා ලෙස අසල්වැසියෙක් විසින් යෝජනාවක් දාලා. ඉතින් අශ්ව බලයේ වැඩි කරත් වැඩක් නැහැ මේක මේ චූෂණ හිස ගත්තාම චූෂණ හිස අඩුයිනේ. එතකොට අපෙන් අහනවා අසල්වැසියාගේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් ගොවි මහතාගේ ගැටලුව निराකරණය වේද කියලා අහනවා. අපි බලමු. निराකරණය වෙන්නේ නැත. ලකුණු තුනක් හම් වෙනව නැහැ කිව්වොත්. ඔබගේ පිළිතුරට හේතු දක්වන්න කියනවා. මේ පොම්පේ අශ්ව බලය වැඩි වුණාට වැඩක් නැහැ හෝස් පවර් එක පුතේ. පොම්පේ අශ්ව බලය වැඩි වුණත් බලන්නකො චූෂණ හිස වැඩි වෙන්නේ නැහනේ. චූෂණ හිසෙන් පහළට ජලය අඩු වෙලානේ තියෙන්නේ. පා කපාටේ පුට්වැල් එකත් ඉඳන් ඇතුළු මුව දක්වාම තියෙන නලය අපි චූෂණ උස කියලා කියන්නේ. එතකොට එහෙනම් පොම්පේ අශ්ව බලය වැඩි වුණත් චූෂණ හිස වැඩිවීමක් නොවීම නිසා මොකද වෙන්නේ? එයාට ජලය පොම්ප කිරීමේදී වායුගෝලීය පීඩනයේ මත චූෂණ හිස බලපාන්නේ අපි දන්නවා. ඒක නිසා අශ්ව බලය වැඩි කිරීමෙන් චූෂණ හිස වැඩි කරන්න බැහැ. ඔන්නේ අදහසයි එන්න ඕනේ පුතේ. හරි. අශ්ව බලය වැඩි කරා කියලා චූෂණ හිස වැඩි කරන්න බැහැ කියන දේ අපි දන්නවා. රයිට්. ලකුණු 3ක් ලැබෙනවා පුතේ ඒ කොටසටත්. හොඳයි. අපි යමු ඉදිරියට. C කොටසට යනවා. මෙන්න බලන්න. බින්දු හා විසුරුම් ජල සම්පාදන පද්ධති ජල කාර්යක්ෂම ජල සම්පාදනය ලෙස හැඳින්වන්නේ. පුතේ අපි දන්නවා මේ බින්දු හා විසුරුම් ජල සම්පාදන පද්ධති අනු අපි දන්නවා මොනවද? ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙකක්. ඒ කියන්නේ ශුද්‍ර ජල සම්පාදන ප්‍රධානතම ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙකක් පුතේ. අපි කියනවා ශේෂ්ත්‍රයේ සීමිත ප්‍රදේශයකට පීඩනයක් යටතේ ජලයේ සපයන ජල සම්පාදන ක්‍රම තමයි ශුද්‍ර ජල සම්පාදන ක්‍රම. හැම අවුරුද්දකම අහනවා පුතේ. එක්ක බින්දු ජල සම්පාදනය නැත්නම් විසුරුම් ජල සම්පාදනය මාරුවට හැම අවුරුද්දක්ම අහනවා පුතේ. රයිට්. 2021 ඇහුවා. 2020 ඇහුවා පුතේ. 22 ඉදිරියටත් හැමදේම අහනවා. ඒ නිසා මේ ශුද්‍ර ජල සම්පාදන පද්ධතිය මේ ජල සම්පාදනය යටතේ පුතේ කලින් සිලබස් එකේ තිබිච්ච පෘෂ්ඨීය ජල සම්පාදන පද්ධතිය කියන්නේ මතු පිට ජල සම්පාදන පද්ධති
ඒ වගේම අනිත් මේ ජල සම්පාදන පද්ධතිය ඒ වගේම මතු පිට ජල සම්පාදනය පෘෂ්ඨීය ජල සම්පාදනය කියලා කියනවා. අපි පස මතු පිටින් ජලය සපයන එකට. ඒ වගේ උපපෘෂ්ඨීය ජල සම්පාදන පද්ධතිය පස මතු පිටට යටින් ඒ ක්‍රම දෙකම අයින් කරලා පුතේ දැන් තියෙන්නේ මේ ශුද්ධ ජල සම්පාදනයේ විදියට වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති දෙකක් විශේෂයෙන්ම ජල ආරක්ෂා කිරීම සඳහා ජල සංරක්ෂණය සඳහා ඉතාම හොඳ අනුවර්තනයක් විදියට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ ඩ්‍රිප් ඉරිගේෂන් සහ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් නැත්නම් මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් විදියට මේ බිඳු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනය තාම කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියට අපි හඳුන්වා දෙන්න පුළුවන් විශේෂයෙන්ම වියලි කලාපයේ සඳහා ඉතාමත්ම හොඳයි පුතේ වියලි කලාපයේ භෝග වගා කටයුතු සඳහා අපිට පුළුවන් නම් ශුද්ධ ජල සම්පාදන පද්ධති වගේම බිඳු ජල සම්පාදන පද්ධති ශුද්ධ ජල සම්පාදන පද්ධති විදියට බිඳු ජල සම්පාදන එහෙම නැත්නම් විසිරුම් ජල සම්පාදන පද්ධති හඳුන්වලා දෙන්න තාම කාර්යක්ෂමයි පුතේ මොකද ඒ වියලි කලාපයට වහින්නේ ඊටාම අඩු කාලයක් අවුරුද්දට මාස 3ක් වගේ කෙටි කාල සීමාවක්. ඉතින් මේ ඒක නිසා ජලය රඳවා ගන්න ජලය අපිට භෝග වගා කටයුතු සඳහා ජලය තබා ගැනීම සංරක්ෂණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ ජල සංරක්ෂණය සඳහා ඉතාමත්ම සුදුසු ඉතාම කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම විදිහට අපිට වියලි කලාපය සඳහා භාවිතා කරන්න පුළුවන් පුතේ මේ බිඳු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදන පද්ධති අපිට භාවිතා කරන්න පුළුවන්. ඒවා වඩා කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම පුතේ අපිට කියන්න පුළුවන් අපි දන්නවා මේ බිඳු ජල සම්පාදනයේදී අපි දන්නවා භෝගයේ මූල කලාපයට පමණයි ජලය ලැබෙන්නේ. එතකොට භෝගයේ මූල කලාපයවටයි තෙත් වෙන්නේ පුතේ. ඒක නිසා ශේෂ්ත්‍රයේ වල් පැලෑටි වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. ශේෂ්ත්‍රයේ අපිට බොහොම සනීපාරක්ෂකව පවත්වා ගන්න පුළුවන් පුතේ. ජලය අපතේ යන්නේ කාර්යක්ෂමව ජලයේ යෙදවීම සිදු වෙනවා පුතේ. ජලයත් සමගම පොහොර යොදන්න පුළුවන් අපිට. ඊටාම කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සුළං අධික ප්‍රදේශ වලට භාවිතා කරන්න පුළුවන් සුදුසු ජල සම්පාදන පද්ධතියක් විදිහට අපිට බිඳු ජල සම්පාදනය හඳුන්වන්න පුළුවන් වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති පුතේ. ඉතින් බලන්න රයිට් එහෙනම් මේ බලන්න බිඳු හා විසුරුම් ජල සම්පාදන පද්ධති මේ බලන්න පුතේ බිඳු හා විසුරුම් ජල සම්පාදන පද්ධති ජල කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති ලෙස සැලකේ. අපෙන් අහනවා බිඳු ජල සම්පාදන පද්ධතියක් සඳහා විමෝචක තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක දෙකක් සඳහන් කරන්න කියලා. ඩ්‍රිපර්ස් එමිටර්ස් පුතේ ඩ්‍රිපර්ස් එමිටර් කියලා කියනවා. නැත්නම් අපි කියනවා විමෝචක කියලා කියනවා. අපි කියනවා එතකොට මෙහෙමයි. දැන් මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් ගත්තාම පුතේ මේ බිඳු ජල සම්පාදනයේක ප්‍රධාන නල ඔස්සේන ජලයේ පුතේ ප්‍රධාන නල ඔස්සේන ජලයේ පුතේ රයිට් අපි දන්නවා ප්‍රධාන නලයේ ඔස්සේන ජලයේ පුතේ උප ප්‍රධාන නල හරහා ගිහිල්ලා ශේෂ්ත්‍රයේදී උප ප්‍රධාන නල හරහා ගිහිල්ලා පුතේ ප්‍රධාන නල ඔස්සේන ජලයේ උප ප්‍රධාන නල ඔස්සේ ගිහිල්ලා මේ ප්‍රධාන නලයක් මේ උප ප්‍රධාන නලයක් හරි ඊළඟට මේ උප ප්‍රධාන නල ඔස්සේන ජලය අපිට පාර්ශවික නල හරහා ගමන් කරනවා ශේෂ්ත්‍රයට. පාර්ශවික නල මේ පාර්ශවික නලයකට ගන්න පුළුවන්. එතකොට අපිට මේ පාර්ශවික නල වලට සම්බන්ධව තියෙනවා පුතේ මෙන්න මේ එමිටර්ස්. දැන් මේ විමෝචක. මෙන්න මේ විමෝචක වලින් තමයි පුතේ මේ යම් පරතරයකින් මේ විමෝචක සවි කරලා තියෙනවා. මේ විමෝචක වලින් තමයි පුතේ ජලය බිඳුව ඩ්‍රොප් වයිස් ජලයේ මේක ක්‍රියාත්මකව තියෙන අවස්ථාවේ ජලයේ පතිත වෙන්නේ මේ විමෝචක වලින් තමයි ජලය මුදා හරින්නේ. එතකොට මේ ශාක තියෙනවා පුතේ. ශාකයේ මූල කලාපයේ අවට තෙත්වීම සිදු වෙනවා. ශේෂ්ත්‍රයේ භෝග ශාක තියෙනවා මේ භෝග වටා භෝගයේ මූල කලාපයේ ශාක මූල කලාපයේ වටා තෙත්වීම සිද්ධ වෙනවා මේ පතිත වන ජලයෙන්. එතකොට මෙන්න මේ ජලය මේ පාර්ශවික නල වලට සම්බන්ධව පිටතින් සහ ඇතුළතින් සම්බන්ධ කරන්න පුළුවන් පුතේ ඩ්‍රිපර්ස් තියෙනවා. නැත්නම් විමෝචක තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ විමෝචක තෝරගන්න මේ වගේ දැන් මේ බිඳු ජල සම්පාදනය කියන්නේ මෙන්න මේ ප්‍රධාන නල ඔස්සේන ජලය උප ප්‍රධාන නල හරහා ගමන් කරනවා. ඒවා පාර්ශවික නල ඔස්සේ ගමන් කරනකොට මේ ශේෂ්ත්‍රයේ පාර්ශවික නල වලට සම්බන්ධ කරලා තියෙනවා පුතේ මෙන්න මේ විමෝචක. රයිට්? මොනවද පුතේ කියන්නේ විමෝචක. මේ විමෝචක නැත්නම් එමිටර්ස් කියලා කියනවා. මේ එමිටර්ස් වලින් තමයි පුතේ ජලයේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙලා තියෙන වෙලාවේ ජලයේ බිඳුව ඩ්‍රිප් වයිස් පතිත වෙනවා පුතේ මේ එමිටරේ.
මේ විමෝචක මෙන්න මේ විමෝචක නැත්නම් එමිටර්ස් තෝරා ගන්නකොට සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා අපෙන් අහන්න. මේ බලන්න. හරි බින්දු ජල අපේ හින්ට් එකක් දෙනවා. බින්දු හා විසුරුම් ජල සම්පාදන පද්ධති ජල කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියට සැලකේ කියලා අපිට කියනවා. ඒකට මතක් වෙනවා මතක් කරගන්නයි හින්ට් එක දෙන්නේ ඉංග්‍රීසි දෙන්නේ. එහෙනම් අපෙන් අහනවා. බින්දු ජල සම්පාදන පද්ධතියක් සඳහා විමෝචක තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක දෙකක් සඳහන් කරන්න කියනවා. නම් බින්දු ජල සම්පාදන පද්ධතියක් සඳහා මේ එමිටර්ස් නැත්නම් විමෝචක අර අපි පාර්ශ්වික නල වලට සම්බන්ධ කරන විමෝචක බාහිරින් සහ පිටතින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විමෝචක තුලින් තමයි පාර්ශ්වික නල හරහා යන ජලයේ බින්දු වශයෙන් ඩ්‍රිප් වයිස් පතිත වීම සිද්ධ වෙන්නේ මූල කලාපයට තෙත් වීම සිද්ධ වෙන්නේ. කාර්යක්ෂම ජල සම්පාදනය. ජල කාර්යක්ෂමතාවය වැඩි. රයිට් අපෙන් අහනවා එහෙනම් මේ බින්දු ජල සම්පාදන පද්ධතියක් සඳහා මේ ඩ්‍රිපර්ස් නැත්නම් විමෝචක තෝරා ගැනීමේදී පුතේ සලකා බැලිය යුතු සාධක දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඉතාමත්ම වැදගත්. එහෙනම් මෙන්න එකක් තමයි විසර්ජන ශීඝ්‍රතාවය නැත්නම් විමෝචක වර්ග එකක් විසර්ජන ශීඝ්‍රතාවය. මේකෙන් ජලයේ විසර්ජනයේ වල ඩ්‍රිප් වයිස් බින්දුවනේ ජලයේ පතිතෙන මේ පතිතවන මේ විසර්ජනයේ වන ශීඝ්‍රතාවය ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා පුතේ. අපි ලියමු එක විසර්ජන ශීඝ්‍රතාවය. විසර්ජන ශීඝ්‍රතාවය. අනිත් එක විමෝචක වර්ගය ගැන සැලකෙනවා. මේ එමිටර්ස් වර්ගය මොනවද වර්ගය? ඒ වගේ වර්ග තියෙනවා පුතේ. තෝරගන්න. රයිට්. ඊළඟට මේ විමෝචක ගලවා පිරිසිදු කළ හැකි වීම. මේ විමෝචක ගලවලා පිරිසුදු කරන්න පුළුවන් එන්න ඕනේ පුතේ. මේ වගේ රැඳෙන්න පුළුවන් පුතේ අපද්‍රව්‍ය කොහොමත් ෆිල්ටර්ස් තියෙනවා පුතේ පෙරහන් වලින් එන්නේ. නමුත් මේ වගේ විමෝචක අවහිර වෙන්න පුළුවන්. ඒක නිසා මේ විමෝචක ගලවලා ක්ලීන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද විමෝචක අවහිර වුණොත් නිමාකාරයෙන් ජලය විමෝචනය වීම සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ ඩ්‍රිප් වයිස් ජලයේ විමෝචනය වීම සිද්ධ වෙන්නේ නැහැ මේවා අවහිර වුණොත්. ඒක නිසා මේ විමෝචක ගලවලා පිරිසුදු කරන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. විමෝචක ගලවලා පිරිසුදු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට විමෝචකයේ ක්‍රියාත්මක වන පීඩන පරාසය දැනගන්න ඕනේ පුතේ. ඒකත් වැදගත්. හරි විමෝචකයේ මේ ක්‍රියාත්මක වන පීඩන පරාසයක් තියෙනවා පුතේ. ඒක දැන ගැනීමත් වැදගත් වෙනවා. රයිට්. එහෙනම් විමෝචක නැත්තම් මේ එමිටර්ස් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් අහන්නේ පුතේ අපේ. ලකුණු දෙක බැගින් හතරක් හම්බ වෙන එක කරුණු දෙක බැගින් පුතේ. එහෙනම් විසර්ජන ශීඝ්‍රතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. ඒ වගේම විමෝචක වර්ගය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. ඒ වගේම මේ විමෝචකයේ ගලවලා පිරිසුදු කරන්න පුළුවන්ද කියන එක ගැන පිළිතුරු සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම විමෝචකයේ ක්‍රියාත්මක වන පීඩන පරාසය ප්‍රෙෂර් රේන්ජ් එක පීඩන පරාසය දැන ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. අන්න ඒවා තමයි මේවා තෝරා ගැනීමේදී වැදගත් කරුණු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. රයිට් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ එනවා පුතේ. ඒකේ රෝම ඉලක්කම් 2 බින්දු ජල සම්පාදන පද්ධතියක වාසි දෙකක් හා අවාසි දෙකක් සඳහන් කරන ඔන්න අහනවා බින්දු ජල සම්පාදන පද්ධතිවල මේ කාර්යක්ෂම ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් වන පුතේ මේ බින්දු ජල සම්පාදන පද්ධතියක තියෙන වාසි දෙකක් සහ අවාසි දෙකක් අහනවා. වාසි ගැන අපි කතා කරලා තියෙන්නේ පුතේ මේ වෙනකොටත්. එහෙනම් අපි බලමු ඉස්සරහට මේ වගේ මොනවද වාසි අවාසි ටික කියලා පිළිතුරට යමු. මෙන්න පුතේ බලන්න අම්මා බලන්න. ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩිවීම. ලියමු පුතේ අපි දන්නේවා. මෙයාගේ පැහැදිලිවම පළවෙනි එක ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩිවීම. තව එකක් ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩි පාංශු කාදනය සිදු වෙනවද පුතේ? අර මතු පිට ජල සම්පාදන ක්‍රමවල වගේ පුතේ පස මතු පිටින් ගලාගෙන එන ජල සම්පාදන අර ජල සම්පාදන ඇලේ ඉවුර කඩලා අපි අර ඇලි ජල සම්පාදනයේ තීරි ජල සම්පාදනයේ නැත්නම් සයිපන නලයක් කරහා අර ගේටඩ් පයිප් එකක් කරහා අපි අර කෙලිම වතුර පුතේ පෘෂ්ඨීය ජල සම්පාදනයේ පස මතු පිටින් සිදු කරන ජල සම්පාදනයේදී කොච්චර පාංශු කාදනය වෙනවද පුතේ? ශේස්ත්‍රයේ පුරා සම්පූර්ණයෙන් හොදගෙන යනවා ඇලි ජල සම්පාදනයේ, වැටි ජල සම්පාදනයේ, තීරු ජල සම්පාදනයේ වගේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම පුතේ පස මතු පිටින් සිදු කරන මතු පිට ජල සම්පාදන ක්‍රමවලදී පාංශු කාදනය සිද්ධ වෙනවනේ පුතේ. නමුත් පුතේ බින්දු ජල සම්පාදනයේදී අර එමිටර් වලින් නැත්තම් විමෝචක මගින් මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාවෙන් ඉඳන් නතර කරන අවස්ථාව දක්වා
දක්වා ජලයේ බිඳුව ඩ්‍රිප් වයිස් පුතේ භෝගේ මූල කලාපයේ අවටයි තෙත්වීම සිද්ධ වෙන්නේ මේ මගින් පුතේ. හරි මතක තියාගන්න. එහෙනම් මේකෙදි පාංශු කාදනය සිදු වෙන්නේ නැහැ. වාසියක්. පාංශු කාදනය සිදු නොවේ. පාංශු කාදනය සිද්ධ වෙන්නේ නැහැ පුතේ. බෑවුම් සහිත භූමිය වලටද භාවිතා කරන්න පුළුවන් පුතේ, කිසි ප්‍රශ්නයක් නැහැ. බෑවුම් සහිත භූමිය වලට එහෙම අනිත් පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමයක් දැම්මොත් එහෙම ඉවරයි. මේවා බෑවුම් සහිත භූමිය වලටත් භාවිතා කරන්න පුළුවන් පුතේ. මොකද ජලයේ ඩ්‍රිප් වයිස් බිඳුව ගන්න වැටෙන්නේ ජලයේ. ඒකට අපදාවී වෙලා යන්නේ නැහනේ. ජලයේ ඩ්‍රිප් වයිස් වැටෙන්නේ බිඳුව වශයෙන් පතිත වෙන්නේ. මූල කලාපයට තෙත් වෙනවා. මේක පුතේ බෑවුම් සහිත ප්‍රදේශ වලටත් මේ ජල සම්පාදන ක්‍රම යොදා ගන්න පුළුවන් පුතේ. බලන්න. බෑවුම් සහිත භූමිය වලටත් භාවිතා කරන ජලය අපතේ යාමක් සිදු වෙන්නේ නැහැ පුතේ. මූල කලාපයේ අවට භෝගයේ මූල කලාපයේ අවට පුතේ මෙන්න මේ ආකාරයට තෙත්වීමක් සිද්ධ වෙන්නේ පුතේ. ජලය අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. ජලය අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඩ්‍රිප් වයිස් තමා ජලය පතිත වීම සිද්ධ වෙන්නේ මේ නලයට සම්බන්ධ විමෝචකය හරහා. රයිට්. එහෙනම් ඒ වගේම වාෂ්පීකරණයෙන් සිදුවන හානි අඩුයි පුතේ. වල් පෙළ වර්ධනය අඩුයි. ඇයි? භෝගයේ මූල කලාපයේ අවට විතරනේ ජලය ලැබෙන්නේ. ශේෂ්ත්‍රය අනිත් සම්පූර්ණ ශේෂ්ත්‍රෙම ජලයෙන් යට වෙන්නේ නැහැනේ. එහෙම වුණොත් නේ වල් පැල ඇට වලට වර්ධනයට අවශ්‍ය ජලයත් ලැබෙනවනේ. එතකොට පොහොරත් ලැබෙනවනේ. මොකද ජලයත් එක්කම පොහොරත් සම්පාදනය කරන්න පුළුවන් මේකෙදි. එහෙනම් පුතේ භෝගයේ මූල කලාපයේ අවටයි තෙත්වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා වල් පැල ඇට වර්ධනය අඩුයි. කම්කරු අවශ්‍යතාවයේ අඩුයි පුතේ. ජලය සමග පොහොර යෙදීම කරන්න පුළුවන්. ඔන්න වාසි. සුළං අධික ප්‍රදේශ වලටත් සුදුසුයි. මොකද විසිරුම් ජල සම්පාදනයට සුළං මගින් බාධා ඇති වෙනවා. එවැනි සුළං අධික ප්‍රදේශ වලටත් බිඳු ජල සම්පාදනය යොදා ගන්න පුළුවන් පුතේ. රයිට්. ඒ වගේම අවශ්‍ය ජල ප්‍රමාණය අඩුයි පුතේ. මේකට යොදන්න අවශ්‍ය ජල ප්‍රමාණය අඩුයි. බලන්නකො එහෙනම් වාසි ටික ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ වැඩි. පාංශු කාදනය සිදු වෙන්නේ නැහැ පුතේ බිඳු ජල සම්පාදනය මගින්. බෑවුම් සහිත භූමි ප්‍රදේශ වලටත් මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක නැත්නම් බිඳු ජල සම්පාදනය භාවිතා කරන්න පුළුවන්. ජලය අපත යාමක් සිදු වෙන්නේ නැහැ පුතේ. භෝගයේ මූල කලාපයේ අවටයි තෙත්වීම සිද්ධ වෙන්නේ. වාෂ්පීකරණයෙන් සිදුවන හානිය අඩුයි පුතේ. ඒ වගේම වල් පෙළ වර්ධනය අඩුයි. කම්කරු අවශ්‍යතාවයේ අඩුයි පුතේ. ජලයේ සමග පොහොර යෙදීම කරන්න පුළුවන්. ජලයත් එක්කම පොහොරත් යොදන්න පුළුවන් පුතේ. සුළං අධික ප්‍රදේශ වලට සුදුසුයි පුතේ. අවශ්‍ය ජල ප්‍රමාණය අඩුයි. මේ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයත් අඩුයි පුතේ. රයිට්. අපි බිඳු ජල සම්පාදනයේ වාසී කතා කරේ. අපි යනවා අවාසි වලට. ටිකක් මේක ඉන්ස්ටෝල් කරන්න. මේක සම්පූර්ණයෙන්ම අපිට මේ පද්ධතිය සකස් කරන්න අවශ්‍ය මූලික ප්‍රාග්ධනය වැඩි පුතේ. ජල පොම්ප මිලදී ගන්න ඕනේ නල සඳහා. එමිටර්ස් මිලදී ගන්න ඕනේ පුතේ. පාර්ශ්වික නල, ප්‍රධාන නල, උප ප්‍රධාන නල, පෙරහන්, ඒ පීඩන පොම්ප, කරාම, ජල කරාම අවශ්‍ය උපකරණ මිලදී ගන්න මූලික ප්‍රාග්ධනයක් අපිට වැය කරන්න වෙනවා. ඒක අවශ්‍යයක් විදිහට මෙතන සලකන්න පුළුවන්. ඕනම හොඳ ක්‍රියාවලියක පුතේ ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. වාසි වගේම අවාසිත් තියෙනවා. අපිට 100% සාර්ථක හරිම ක්‍රමයක් කොහෙවත් නැහැ. එහෙනම් පළවෙනි ක්‍රමය ලියමු. මූලික ප්‍රාග්ධනයේ වැඩි අවාසි. මූලික ප්‍රාග්ධනයේ වැඩි අවාසියක්. එනකම් මූලික වියදම් වැඩි. නඩත්තු අපහසුයි පුතේ. නඩත්තු කරන්න අපහසුයි. බලන්න ඕනේ මේවා අපහසු වීම. විමෝචක අවහිර වෙලා තියෙන්න පුළුවන් පුතේ. නල අවහිර වෙලා තියෙන්න පුළුවන්. පොම්ප ක්‍රියාත්මක නොවී තියෙන්න පුළුවන්. නිසා නඩත්තුව අපහසු එක අවාසියක් පුතේ. මූලික ප්‍රාග්ධනයේ වැඩි. සාමාන්‍ය අපි අර පස මතු පිටින් කරන පුෂ්ටිය ජල සම්පාදනයක් නම් කෙලින්ම අපිට ජල සම්පාදනය ඇලේ යූර කපලා අපිට ජලයේ වතුර හරවන්න පුළුවන්. අර වතුර යොදන්න පුළුවන්. නැත්නම් සයිපන නලයක් මගින් ගේටඩ් පයිප් එකක් මගින් කෙලින්ම වතුර ටික දැම්මට අපි නලයේ දැම්මට පස්සේ නලෙන් දිගේ ශේෂ්ත්‍රය පුරා වතුර යනවා. ඒවා කිසිම මේ මූලික වියදම අඩුයි. ඒ වගේ නඩත්තු කිරීමක් නැහැ. ඒවා වතුර හරවනවා, වතුර වහන එකයි විතරයි කරන්න තියෙන්නේ. විශාල නඩත්තු කිරීම සඳහා ලොකු කාලයක් යන්නේ. ඒ වගේ දේවල් නැහැ. නඩත්තු අපහසුයි. මේ වගේ නඩත්තු අපහසුයි. ජලයේ ගුණාත්මය අනුව භාවිතය සීමා සහිත වෙන්න පුළුවන්.
මොකද මේ අපද්‍රව්‍ය සහිත ජලය යොදාගත්තොත් විමෝචක අවහිර වෙනවා. ඒක නිසා මේ ජලයේ ගුණාත්මක භාවය අනුව මේකේ භාවිතයේ සීමා සහිත වෙන්න පුළුවන්. ගුණාත්මක තත්ත්වයේ ජලයේ බොහෝ විට මේ සඳහා යොදා ගන්න වෙන්නේ නැත්නම් විමෝචක අවහිර වුණොත් ඒ වයින් හරියට ජලයේ ඉවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒ වගේම තාක්ෂණික දැනුම අවශ්‍යයි පුතේ. ටෙක්නිකල් නොලෙජ් එක අවශ්‍යයි මේකට. ඒක අවාසි විදියටයි ඩිස්ඇඩ්වාන්ටේජස් විදියටයි අපිට ඒව ගන්න වෙන්නේ. විමෝචක අවහිර වෙන්න පුළුවන් අපි කිව්වා වගේ අර විමෝචක අවහිර වීම නිසා පුතේ ජලය හරියට ඩ්‍රිප් වයිස් ජලයේ බිඳු පතිත වෙන්න නොවෙන්න පුළුවන් පුතේ පද්ධතිය ක්‍රියාත්මක නොවෙන්න පුළුවන් විමෝචක අවහිර වුණොත්. ඉතින් විමෝචක ඒකයි අපි විමෝචක තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු යටතේත් කතා කරේවා. පිරිසුදු කරන්න පුළුවන් ආකාරයෙන් පීඩන පරාසය ගැන ඒ වගේ අවබෝධයක් තියෙන්න ඕනේ පුතේ. විමෝචක වර්ගයේ තෝරාගද්දී අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා අපි කතා කරා. එහෙනම් මේ විශේෂයෙන්ම පුතේ විමෝචක අවහිර වෙන්න පුළුවන්. ඒකත් මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදියට අපිට අවාසියක් විදියට සඳහන් කරන්න පුළුවන් පුතේ. හරි. හොඳයි පුතේ. හරි අපි ඉදිරියට යමු. තුන්වෙනි කොටසට යනවා පුතේ අපි ඒක. අපෙන් අහනවා විසර්ජන ශීඝ්‍රතාවය අනුව විසිරුම් හිස් කාණ්ඩ තුන නම් කරන්න කියලා. විසර්ජන ශීඝ්‍රතාවය අනුව මේ විසිරුම් හිස් අන්න බලන්නකො. විසිරුම් හිස් අපේ යන්නේ දැන් විසිරුම් ජල සම්පාදනයේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් අපෙන් අහනවා පුතේ විසර්ජන ශීඝ්‍රතාවය අනුව විසිරුම් හිස් කාණ්ඩ තුන නම් කරන්න කියලා. මේ බලන්න පුතේ එකක් අඩු විසර්ජන ශීඝ්‍රතාව නම් කරමු. එකක් අඩු විසර්ජන ශීඝ්‍රතාව පුතේ. දෙවෙනි එක මධ්‍ය විසර්ජන ශීඝ්‍රතාව. මධ්‍ය විසර්ජන ශීඝ්‍රතාව අනික පුතේ ඉහළ විසර්ජන ශීඝ්‍රතාව. එහෙනම් අපෙන් ප්‍රශ්නෙන් ඇහුවේ දරුවනේ විසර්ජන ශීඝ්‍රතාවය අනුව විසර්ජන හිස් කාණ්ඩ තුන නම් කරන්න කියලා පුතේ. ලේසි මතක තියාගන්න. එක අඩු විසර්ජන ශීඝ්‍රතාව අංක 2 මධ්‍ය විසර්ජන ශීඝ්‍රතාව තුන පුතේ ඉහළ විසර්ජන ශීඝ්‍රතාව. එකකට ලකුණු 3 ගානේ එකකට ලකුණු 2 ගානේ පුතේ ලකුණු දෙවරක් 3 6ක් ලකුණු දීලා තියෙනවා පුතේ. රයිට් පුතේ විසර්ජන ශීඝ්‍රතාවය අනුව පුතේ අපෙන් අහුවේ ප්‍රශ්නේ පැහැදිලි. විසර්ජන ශීඝ්‍රතාව අනුව විසිරුම් හිස් කාණ්ඩ 3 නම් කරන්න කියලායි පුතේ කියන්නේ. විසිරුම් හිස් කාණ්ඩ 3 රයිට් බලන්න පුතේ. එක අඩු විසර්ජන ශීඝ්‍රතාව, දෙක මධ්‍ය විසර්ජන ශීඝ්‍රතාව, තුන ඉහළ විසර්ජන ශීඝ්‍රතාව. පිළිතුර පැහැදිලි. අඩු විසර්ජන ශීඝ්‍රතාව ලියා ගන්න දෙවි පුතේ මධ්‍ය විසර්ජන ශීඝ්‍රතාව සහ ඉහළ විසර්ජන ශීඝ්‍රතාව. රයිට්. අපි යමු ඉදිරියට. D කොටසට යනවා. දෙවෙනි ප්‍රශ්නේ D කොටසට යන්නේ පුතේ බලන්න. සිය පැරණි ට්‍රැක්ටරයේ පිටකූරුවෙන් එක්සෝට් එකෙන් පිටකූරුව අපි දන්නවනේ සයිලන්සර් එනේ මේ පිටකූරුව එක්සෝට් එක දහනය වෙච්ච මේ වායු මිශ්‍රණය ඉවත් වුණ තැන නේද පුතේ? එන්ජිමක දහන ක්‍රියාවලිය සිද්ධ වෙනවනේ පුතේ. ඉන්ධන වායු මිශ්‍රණය දහනය වුණා දහන ක්‍රියාවලියෙන් පස්සේ මේ එක්සෝට් පහර නේද පුතේ ඉවත් වෙන දේ දහනය වෙලා ඉවත් වෙන්නේ පුතේ. එතකොට සිය පැරණි ට්‍රැක්ටරයේ පිටකූරුවෙන් පැරණි ට්‍රැක්ටරයක් ගොවි මහත්තයෙක් භාවිතා කරන සීසෑමි කටයුතු සඳහා පිටකූරුවෙන් එක්සෝට් කළුදුමක් අන්න කළුදුමක් පිටවන බව ගොවියෙකු නිරීක්ෂණය කරන ලදී. ඔයිල් පිච්චෙනවා වැඩි වගේ කියලා එක කතා තියෙනවා නේද? එහෙම කළුදුම ටිකක් පිට වෙනකොට කියන ඔයිල් වැඩිපුර පිච්චෙනවා වගේ නේ ඈ රයිට් එහෙම කියනවා. එයා ඔහු එන්ජිම පරීක්ෂා කරන ලදුව එන්ජිම හිසේ හෙඩ් එකේ එහෙම නැත්නම් ගෑස්කට් එකෙහි හෝ වාපෙරණයේ කිසියම් ආකාරයක දෝෂයක් දක්නට නොලැබිනි. අන්න බලන්න. කළුදුම පිටවීම නිසා යා චෙක් කරලා බලලා තුන හෙඩ් එක ගලවලා බලන්න ඇති. ගෑස්කට් ගිහිල්ලාද කියලා බලන්න ඇති. ගෑස්කට් එහෙම නේද? අපි දැන් හීට් කරනවා නම් වගේ නේ ගෑස්කට් ගිහිල්ලා කියනවා නේද පුතේ? එහෙම නැත්නම් වෝටර් පම්ප් එක බලන්න කියනවා නේද පුතේ? රේඩියේටරේ නේද පුතේ? සිසිලන පද්ධතියක් තියෙනවනේ පුතේ මේ වගේ එන්ජින් වල සිසිලන පද්ධතිය රේඩියේටරේ ක්ලීන් කරලා බලන්න කියනවා. රේඩියේටරේ දෝෂයක්ද? දැන් අපි කියනවා හීට් කරනවා කියන්නේ වාහන පුතේ.
වාහන හීට් කරන කේස් එකක් දැන් මෙතන එහෙම නෙවෙයි දුමක් කළු දුම තමයි කේස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් හීට් කරනවා නම් ඔන්න එක්කෝ අපිට කියන්න පුළුවන් රේඩියේටරි ප්‍රශ්නයක් නැත්නම් වෝටර් පම්ප් එකේද එහෙම නැත්නම් ගෑස් කට් ගිහිලාද කියලා හෙඩ් එක ගලවලා ගෑස් කට් බලන්න තිබ්බා. එහෙම නම් ඒක තව වතුර උඩට ගහනවා නම් නේද? වතුර උතුරලා එනවා නම් නේද පුතේ? අපිට කියන්න පුළුවන් මේක හීට් කරනවා නම් ඔන්න ගෑස් කට් ගිහිලා ගෑස් කට් දාන්න පුළුවන්. මෙයා ඒව ඔක්කොම මේවා චෙක් කරලා බලනවා. කළු දුම යන හේතුව. හරි පැරණි ට්‍රැක්ටරේ හරි සිවුරෝද ට්‍රැක්ටරයක් වෙන්නේ නැති සිය පැරණි ට්‍රැක්ටරේ පිටකූරුවෙන් එක්සෝට් එකෙන් කළු දුමක් පුතේ කළු දුමක් පිටවන බව ගොවියෙකු නිරීක්ෂණය කරන ලදී. ඔහු එන්ජිම පරීක්ෂා කරන ලදුව එයා එන්ජිම පරීක්ෂා කරලා බලලා එන්ජින් හිසෙහි හෙඩ් එකේ එහෙම නැත්නම් හෙඩ් එකේ වගේ සහෝ ගෑස් කට් එකේ ගල හෝ වා පෙරහනේ ෆිල්ටර්ස් තියෙන පුතේ ආ ෆිල්ටර්ස් වල කිසිම ආකාරයේ දෝෂයක් දක්වන්න නොවේ. අනවා මෙම කළු දුමට හේතුව කුමක් විය හැකිද කියලා කියනවා. රයිට් බලමු. එන්ජිමේ ගෙවී තිබීම හෝ එන්ජිමේ පිස්ටන් වලලු ගෙවී තිබේ. එක්ක එන්ජිමේ එන්ජින් එක ගෙවිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ජිමේ පිස්ටන් වලලු පුතේ ගෙවිලා තියෙන්න පුළුවන්. රයිට් ලකුණු හතරක් දෙනවා ඒක. එන්ජිම ගෙවී තිබීම හෝ මොකද? එන්ජිමේ පිස්ටන් වලලු ගෙවී තියෙන්න පුළුවන්. නේද? එන්ජිම ගෙවී තිබීම හෝ එන්ජිමේ කවුද? පිස්ටන් වලලු ගෙවී තිබීම වෙන්න පුළුවන්. රයිට් හරි. ලකුණු හතරක් දීලා තියෙනවා පුතේ. එන්ජිම ගෙවී තිබීම එහෙම නැත්නම් එන්ජිමේ පිස්ටන් වලලු ගෙවිලා තියෙන්න පුළුවන් පුතේ. එන්ජිම ගෙවී තිබීම හරි. එන්ජිමේ පිස්ටන් වලලු ගෙවිලා තියෙන්න පුළුවන්. වගා කන්නේ අවසන් වන තෙක් කෙටි කාලයකට මෙම තත්ත්වයේ යම් දුරකට නිවැරදි කිරීමට එන්ජින් රිපෙයාර් එකකට යන්න නැතුව අහනවා වගා කන්නේ අවසන් වන තෙක් රයිට් බෝර් කරන්නේ නැතුව නේද රිපෙයාර් එකක් කරන්න වෙනවා නිකන් නේද එන්ජින් එක ගෙවිලා නැත්නම් පිස්ටන් වල වල නේද ගෙවි ගිහේ යාම නිසානේ සිද්ධ වෙලා තියෙන්නේ නැත්නම් අපිට මේ වගා කන්නේ අවසන් වන තෙක් යාට මේ කන්නේ අවසන් වන තෙක් කෙටි කාලයකට මේ தත්ත්වයේ යම් දුරකට නිවැරදි කිරීම සඳහා ඔබගේ විසඳුම මොකක්ද කියලා තියෙන්නේ. ඔව් SAE යගේ වැඩි ඔයිල් එකක් දාන්න වෙයි. වැඩි දුෂ්ටාවිතාවයක් සහිත ඔයිල් එකක් වැඩි ඝනකම සහිත වැඩි ඔයිල් එකක් දාන්න වෙයි නේද? මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා වාහන තියෙන දරුවෝ මේ ගැන දන්නව ඇත්තටම. අපිට ටිකක් අපි දැන් ලොරියකට වගේ නේද නේද අපි SAE 50 විතර වගේ ඔයිල් එකක් දාන ඔයිල් පිච්චෙනවා වැඩි මේ දුම යන්නේ ඒකනේ. හරි. එහෙනම් වගා කන්නේ අවසන් වන තෙක් කෙටි කාලයකට මෙම தත්ත්වයේ යම් දුරකට නිවැරදි කිරීම සඳහා ඔබගේ විසඳුම කුමක්ද කියලා අහනවා. එහෙනම් දුස් හරියටම හරි නේද පුතේ? දුෂ්ටාවිතාවයෙන් වැඩි ස්නේහක තෙල් භාවිතා කිරීම. වැඩි දුෂ්ටාවිතාවයක් සහිත ගලා දුෂ්ටාවිතාවය කියන්නේ ගලා යාමට තියෙන බාධාවනි පුතේ. නේද? ගලා යාමට තියෙන බාධාවනි දුෂ්ටාවිතාවය වැඩි කියන්නේ ගලා යාමට තියෙන බාධාව වැඩිනේ. ගලා යාම අඩුයිනේ. ඈ පුතේ උකුබවින් වැඩි එකක් නේ පුතේ දාන්න කියන්නේ ඇත්තටම කියනවා නම් නේද පුතේ දුෂ්ටාවිතාවය කියලා තියෙන්නේ ගලා යාමට ද්‍රවයක් ගලා යාමට දක්වන බාධාව නේද දරුවනේ දුෂ්ටාවිතාවය කියලා කිව්වේ ද්‍රවයක් ගලා යාමට ඇති බාධාව ගලා යාමට දක්වන බාධාවනේ පුතේ. එහෙනම් අපිට මේ දුෂ්ටාවිතාවයෙන් වැඩි ස්නේහක තෙල් භාවිතා කරන්න පුළුවන් ලියන්න දරුවනේ. දුෂ්ටාවිතාවය වැඩි ස්නේහක තෙල් භාවිතා කරන්න පුළුවන් පුතේ අපිට. දුෂ්ටාවිතාවයේ වැඩි ස්නේහක තෙල් භාවිතා කරන්න පුළුවන්. ඊ කොටසට යනවා පුතේ අපි. ඊ කොටසට යනවා. හරි බලන්න ඊ කොටස. දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඊ කොටසට යනවා පුතේ අපි. බලන්න. විවිධ ශාක විශේෂ වලින් ලබා ගන්නා දැව විවිධ කාර්ය සඳහා යොදාගෙන දැව පාඩමට යන්නේ. අලුතින් එකතු වුණා පුතේ මේ දැව පාඩම 2017ට කලින් පුතේ
13 මේ අලුතේ සිලබස් එක තාක්ෂණ වේදී විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ වේදී 2013 විෂය තමයි විෂය හඳුන්වලා දුන්නේ 2013 අවුරුද්දේ පුතේ. පළවෙනි වතාවට විභාග ලියුවේ 2015 ළමයි අවුරුදු දෙකක් ඉගෙනගෙන. එතකොට මේ මුලින්ම හඳුන්වා දුන්න විෂය නිර්දේශය තුළට එකතු කරලා තිබ්බ ජෛව විවිධත්වයේ පාඩම් සහ පුතේ වනාන්තර කළමනාකරණය කියන පාඩම් පුතේ වන කළමනාකරණ පාඩම් ඒකෙදී විශේෂයෙන්ම මේ අන්තර්ජාතික සම්මුති ගැනත් කතා කරන්න තිබ්බ පුතේ. ඒ කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ජෛව විවිධත්වයේ කොටස් අයින් කළා. ඒ වගේම මේ වනාන්තර කළමනාකරණ කොටස් මේ වනාන්තර සම්බන්ධ පාඩම් කොටස් ඉවත් කරලා පුතේ මේ කොටස අලුතෙන් එකතු කරලා තියෙනවා. මේ දැව සම්බන්ධ කොටස එකතු කරලා තියෙනවා. දැව සහ දැව නොවන වර්ණ නිෂ්පාදන ටික නම් කලිනුත් තිබ්බා පුතේ. දැව නොවන වර්ණ නිෂ්පාදන ටික එහෙමම තියෙනවා. මේ අලුතෙන්ම එකතු වෙච්ච ක්‍රමයක් තමයි පුතේ කොටසක් තමයි මේ දැව ආර්ථිකව වැදගත් මේ දැව ගැන පුතේ විශේෂයෙන්ම කතා කරනවා 13 වෙනි ශ්‍රේණියේ දෙවන ඒකකයේ පුතේ දැව සහ දැව නොවන වර්ණ නිෂ්පාදන යටතේ ඒකක කොටස් 5ක් 2 1 2 3 4 5 කියලා කොටස් 5කින් සමන්විතයි ඒ ඒකකයේ පුතේ. මම හිතන්නේ ඔබට සිද්ධ වෙනවා සාර්ථකව අධ්‍යයනය කරගන්න. ඊටාම වටිනා කොටසක් හැම අවුරුද්දකම පුතේ රචනා ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න අනිවාර්යයෙන්ම අහන කොටසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපි ඒ කොටසටයි පුතේ දැන් ඔබත් එක්ක කතා කරන්න යන්නේ. අහලා තියෙනවා පුතේ විවිධ ශාක. බලමු පුතේ. හින්ට් එකක් දීලා තියෙනවා පුතේ ඉස්සෙල්ලාම අපිට බලමු හින්ට් එක මොකක්ද කියලා පුතේ බලන්න. විවිධ ශාක විශේෂ වලින් ලබා ගන්නා දැව අන්න බලන්න. විවිධ ශාක විශේෂ වලින් ලබා ගන්න දැව පුතේ විවිධ කාර්ය සඳහා යොදා ගැනීම. ඔව් අපි දන්නවා ඉදිකිරීම කටයුතු සඳහා දැව යොදා ගන්නවා පුතේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම මේ අපි දන්නවා යටිතල පහසුකම් කටයුතු සඳහා මේ දැව යොදා ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා වැටවල් විදුලි කණු නේද පුතේ වැටවල් සඳහා සිල්පර කොටන් සඳහා යොදා ගන්නවා. කියන්නේ මේ අපි කියන්නේ මොනවද යටිතල පහසුකම් සඳහා යොදා ගන්නවා. ඒ වගේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ දැව යොදා ගන්නවා පුතේ. ඒ වගේම පුතේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ දැව යොදා ගන්නවා. ඒ වගේම ඉන්ධනයක් වශයෙන් යොදා ගන්නා දැව තියෙනවා. ඉතින් මේ භාවිතා කරන කාර්ය අනුව ඒ දැවවල ලක්ෂණත් වෙනස් වෙනවා පුතේ. සුපර් ලක්ෂරි ටිම්බර් තියෙනවා පුතේ විශේෂයෙන්ම තේක්ක වගේ දැව නේද පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නවා නේද පුතේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම කොස් මිල්ල වගේ ඒවා අපි දන්නවා මේ විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේදී නේද පුතේ දොර උළුහව් ජනේල් දොර ජනේල් සඳහා නේද පුතේ. ඒ වගේම බාල්ක සඳහා නැත්නම් අපි PSV වහලවල් ඉදිකිරීමේදී යටලී අවශ්‍යයි. අන්න ඒ සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේදී භාවිතා කරන දැව තියෙනවා. අපි ඒ ගැන අපිට මනාව අධ්‍යයනය කරන්න වෙනවා පුතේ. විභාගයට හැම අවුරුද්දකම මරුවටම අහනවා පුතේ. හැම අවුරුද්දකම නියමටම අහනවා. ඒක නිසා අපිට ඒවා හරියටම වැදගත් වෙනවා පුතේ. බලන්න ඉදිකිරීම සඳහා යොදා ගන්න දැව තියෙනවා පුතේ. ඊළඟට තියෙනවා අපි දන්නවා පුතේ විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ. ගෘහ භාණ්ඩ සඳහා දැව. ඒ වගේම විසිතුරු භාණ්ඩ සඳහා විසිතුරු භාණ්ඩ සඳහා දැව. විසිතුරු භාණ්ඩ සඳහා දැව. ඊළඟට පුතේ අපි දන්නවා ඊට පස්සේ අපි දන්නවා පුතේ ඉන්ධන සඳහා දැව. ඉන්ධන සඳහා දැව භාවිතා කරනවා. බලන්න ඉදිකිරීම කාර්යයන් සඳහා දැව භාවිතා කරනවා පුතේ. ඒ වගේම පුතේ තවත් කාර්යයක් සඳහා අපි කියනවා යටිතල පහසුකම් සඳහා දැව භාවිතා කරනවා පුතේ. මොනවද යටිතල පහසුකම් සඳහා කියන්නේ? ඔබ දැකලා ඇති මේ විදුලි කණු අර කොන්ක්‍රීට් කණු නෙවෙයි අර මේ ලයිට් කණු සඳහා පුතේ විශාල උස කඳන් ඔබ දැකලා තියෙනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා. ඔබ දැකලා ඇති ආලේප කරලා මොනවද අපි දන්නවා දැව ආරක්ෂක ආලේප කරලා නේද පුතේ ඒවා පරිරක් කල් තියා ගන්න පුළුවන් විදිහට විශාල විදුලි කණු සඳහා ඊට පස්සේ පෙන්ස් ඉලෙක්ට්‍රික් පෙන්ස් විදුලි වැටවල් සාමාන්‍ය වැට කණු සඳහාත් පුතේ දැව භාවිතා කරනවා. ඒ වගේම රේල් පාරවල් අතරට රේල් පීලි අතරට දාන සිල්පර කොට සඳහා දැව භාවිතා කරනවා පුතේ. ශක්තිමත් කල්පවත්මක් සහිත දැව මේ සඳහා යොදා ගන්නවා.
ඉන්ධන සඳහා දැව භාවිතා කරනවා පුතේ විශේෂයෙන්ම ග්ලිරිසීඩියා නේද පුතේ ඇල්බීසියා එකේෂියා වගේ දේවල් මේ ඉන්ධන සඳහා තාපජනකගේ වැඩි ග්ලිරිසීඩියා වගේ ඒවා දැව සඳහා භාවිතා කරනවා රබර් එහෙම දැව සඳහා භාවිතා කරනවා පුතේ විසිතුරු භාණ්ඩ සඳහා දැව භාවිතා කරනවා පුතේ ඒ වගේම ගෘහ භාණ්ඩ සඳහා තේක්ක බුරුත වගේ දැව භාවිතා කරනවා පුතේ හල් මිල්ල වගේ දැව ඉදිකිරීම් කාර්යයන් සඳහා පුතේ කොස් පළු මී මිල්ල වගේ ඒවා භාවිතා කරනවා පුතේ ඒක අර සූර්ය මාර වගේ දේවල් පුතේ ඉදිකිරීම් කර්මාන්තයේදී නේද පුතේ ඒ සඳහාත් මේ දැව භාවිතා කරනවා. ඉතින් ඒකයි මෙතනදී කියන්නේ පුතේ විශේෂයෙන්ම මම මේ දේ ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනකොට මේ ටික කියන්න වෙනවා පුතේ. බලන්න පුතේ විවිධ ශාක විශේෂ වලින් ලබා ගන්නා දැව පුතේ මතක තියාගන්න විවිධ ශාක විශේෂ වලින් ලබා ගන්නා දැව පුතේ විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. ඒකයි මේ ශාක විශේෂයි යොදා ගන්න කාර්යයන් ටිකයි කිව්වේ පුතේ. එක් එක් කාර්ය සඳහා සුදුසු ශාක විශේෂයකට බලන්න. සුදුසු ශාක එක් එක් කාර්යයන් මේ බලන්න මේ එක් එක් කාර්යයන් සඳහා සුදුසු ශාක විශේෂයකට උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා. පොඩි දෙයක් අහන්න මේ වෙනකොටත් දුවලා පුතාලට ඒ දේ කතා කරලා කියලා ඉවරයි. එහෙනම් ඉදිකිරීම් කාර්යයන් සඳහා යොදා ගන්නා දැව බලමු පුතේ. අන්න මෙන්න අපි කියව උදාහරණ තියෙනවා. කවුද ලියමු? කුඹුක් සූර්ය මාර යොදා ගන්න පුළුවන් පළු වීර මී මිල්ල කොස් හොර යුකැලිප්ටස් තේක්කත් යොදා ගන්න පුළුවන්. උළුහව් දෙවජල සඳහා මේ තේක්කත් යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා කුඹුක් ජලාශයතෝ තියෙන නේද පුතේ නේද? ඇලදොල ගංගා ආශ්‍රිතව කුඹුක් තියෙන නේද? විශාල ගස් දැකලා තියෙනවානේ කුඹුක් ශාක. කුඹුක් ගෙඩි තියෙනවා ඒකනේ. සූර්ය මාර පළු මේවා නම් පළතුරක් විදිහට මේ වගේ ගෙඩි වීර නේද පුතේ? මී මිල්ල කොස් හොර යුකැලිප්ටස් තේක්ක ලියාගන්න පුතේ. ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන දැව සඳහා උදාහරණ. ඉතින් මේ වගේ මේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීම සඳහා මේ දැවවල තියෙන ලක්ෂණ ගැනත් ඊළඟ පාර අහන්න පුළුවන්. ඉතින් ඒවත් ඔබට අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න වෙනවා පුතේ. ඒ තරමටම අතිශය වැදගත් ඒකකයක් මේ දැව ඒකකය 13 වෙනි ශ්‍රේණියේ දෙවන ඒකකයෙන් පුතේ ඒකේ උත්තට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න විභාග ප්‍රශ්න කරලම තමයි පුතේ අපි හුරු වෙන්න ඕනේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ මේ ගෘහ භාණ්ඩ සඳහා යොදා ගන්න දැව වලට උදාහරණ අපෙන් අහන්නේ පුතේ. ඒකත් අපි කතා කරලා යමු. තේක්ක මෙන්න සුපර් ලක්ෂරි ටීම් වලට අයිති වෙන්නේ පුතේ. තේක්ක මෙහෝගනි සූර්යමාර කුඹුක් හල් මිල්ල බුරුත නැදුන් ගම්මාළු රබර් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේට මේවා යොදා ගන්නවා පුතේ. රයිට්. දර සඳහා යොදා ගන්න දැව බලමු. යුකැලිප්ටස් ප්‍රසිද්ධම එක්කෙනා ලියන්නේ ග්ලිරිසීඩියා කියලා. තාපජනකගේ වැඩිනියාගේ යුකැලිප්ටස් රබර් යොදා ගන්නවා පුතේ ග්ලිරිසීඩියා ඇකේෂියා ඇල්බීසියා. ශාක දැනගන්න වෙනවා. ශාක වල නම් දැනගන්න වෙනවා. මෙන්න මේ කාර්යන සඳහා යොදා ගැනීමේදී ශාක සතු ලක්ෂණ දැනගන්න වෙනවා පුතේ. විවිධ කාර්යයන් දැනගන්න වෙනවා. කාර්යයන් ගැන කතා කරා අපි. රයිට්. හොඳයි. F කොටසට යනවා පුතේ අපි. ඒ ප්‍රශ්නේ F කොටසට යනවා. මේ බලන්න. එක්තරා දැව ශාකයකින් ලබාගත් එකාකාරී දණ්ඩක් මේ වන එකාකාරී දණ්ඩක් පුතේ. ඔබට පේන ඇති දණ්ඩේ මේ කොටස් දෙකක් නම් කරලා තියෙනවා P සහ Q කියලා. දණ්ඩත් ඔබට පේනවා ඇති. හරි. එක්තරා දැව ශාකයකින් ලබා ගන්නා එකාකාරී දණ්ඩක් එහි හරි මැදින් දණ්ඩේ හරි මැදින් මේ බලන්න පුතේ. දණ්ඩේ හරි මැදින් තමයි පුතේ මේ නූලක් ගැට ගහලා තියෙන්නේ. නූලක් ගැට ගසා මේ දණ්ඩ ජලයේ ගිල්ලලා තියෙනවා පුතේ. ගිල්ලුව විට සිදුවේ පහත රූපේ දැක්කේ මේ රූපයෙන් දැක්වලා තියෙනවා පුතේ. දණ්ඩ සමතුලිත තෙතමන අවස්ථාවේ equilibrium moisture content අවස්ථාවේ දණ්ඩ තියෙන equilibrium moisture content අවස්ථාවේ නැත්නම් EMC අවස්ථාව equilibrium moisture content සමතුලිත තෙතමන ප්‍රමාණය අවස්ථාවේ පවතින අතර එය සිලින්ඩරාකාර වන බවද දණ්ඩ සිලින්ඩරාකාර වන බවද දණ්ඩ දිගටම එකාකාරී විස්කම්භයෙන් යුක්ත බවද සලකන්න. දණ්ඩ එකාකාරී විස්කම්භයකින් යුක්තයි පුතේ. රයිට්. EMC අවස්ථාවේ තියෙන්නේ පුතේ. සමතුලිත තෙතමන
ප්‍රමාණය අවස්ථාවේ EMC අවස්ථාවේ තියෙන්නේ. right EMC අවස්ථාව ඔබට මතක නම් මේ සමතුලිත තෙතමන අවස්ථාව නේද? යම් උෂ්ණත්වයකදී සහ යම් ආර්ද්‍රතාවයක තියෙන යම් ආර්ද්‍රතාවයක මෙවැනි දැව කැබැල්ලක් අපි නේද පුතේ දැව කැබැල්ලක් වාතයට දීර්ඝ කාල වේලාවක් නිරාවරණය කරලා තිබුණ අවස්ථාවක නේද දැව කැබැල්ලෙන් වායුගෝලයටත් වායුගෝලයෙන් දැව කැබැල්ලටත් නේද අපි දන්නවා මේ හුවමාරු වීමක් සිද්ධ වෙනවා පුතේ ජල වාෂ්ප අපි දන්නවා මේ හුවමාරු වීමක් සිදුවීම නිසා මේ සමතුලිත අවස්ථාවටපත් වෙනවා. ඒ පත් වෙන සමතුලිත අවස්ථාව තමයි පුතේ අපි EMC අවස්ථාව කියලා කියන්නේ. equilibrium moisture content අවස්ථාවේ ඒ දණ්ඩ දිගටම එකාකාරී විස්කම්භයකින් යුතු බව සලකන්න කියනවා පුතේ. right අපි බලමු ඊළඟට මේ දණ්ඩේ කුමන අග්‍රය දණ්ඩ ලබාගත් ශාකයේ පාදස්තය වෙන්න පුළුවන්ද කියලා අහනවා පුතේ. පාදස්තයේ ඝනත්වයේ වැඩිනේ පුතේ මේ කොටස බලන්න. හරි අනිවාර්යෙන්ම පාදස්තයේ ඝනත්වයේ වැඩි මේකේ ඝනකම වැඩි. මේ බලන්න මේ දණ්ඩ මේ පැත්තට Q දෙසට දණ්ඩ බලන්න පුතේ පොඩ්ඩක් මේ තියෙන ආකාරය අපෙන් අහනවා අනිවාර්යෙන්ම දණ්ඩේ පාදස්තයේ වෙන්නේ පුතේ Q අග්‍රය. මේ බලන්න දණ්ඩේ පාදස්තයේ වෙන්නේ Q අග්‍රය පුතේ අනිවාර්යෙන්ම Q අග්‍රයයි පුතේ දණ්ඩේ පාදස්තයේ වෙන්නේ. Q අග්‍රය අපෙන් අහනවා පුතේ ඔබේ පිළිතුරෙහි විද්‍යාත්මක පදනම සඳහන් කරන්න කියලා පුතේ. අපි දන්නවා ඒ කෙලවරේ පාදස්තේ පුතේ අපි දන්නවා පාදස්තේ ඉඳන් ඉහළට යනකොට ඝනත්වය අඩු වෙනවා. දැව කඳක දැන් අපි මධ්‍යයේ ඉඳලා දැව කඳක මධ්‍යයේ ඉඳන් දෙපසට එනකොට ඝනත්වය බලනකො වැඩි වෙනවා. දැව කඳක මැද ඉඳන් දැව කඳේ මැද ඉඳන් මධ්‍යස්ථයේ ඉඳන් දෙපසට මධ්‍යස්ථයේ ඉඳන් දෙපතට යනකොට ඝනකම වැඩි වෙනවා. ඒ වගේම මේ ශාකයේ පාදස්ථයේ ඉඳන් ඉහළට යනකොට ශාකයේ මුල කොටස ඉඳන් ඉහළට යනකොට ඝනකම අඩු වෙනවා. ඒ කියන්නේ මුල කොටසේ ඝනකම වැඩි පාදස්ථයේ කොටසේ ඝනකම වැඩි. එහෙනම් Q කෙලවරේ ඝනත්වයේ වැඩිවීම කාස්ටීය බව වැඩිවීමට හේතුවක්. ඒකයි උත්තරේ එම කෙලවරේ ඝනත්වයේ වැඩිවීම කාස්ටීය බව වැඩිවීමට හේතුවක්. ලියන්න. ඝනත්වයේ වැඩිවීමයි පුතේ කාස්ටීය බව ඝනත්වයේ වැඩිවීම තමයි කාස්ටීය බව වැඩිවීමට හේතුව. right එම කෙලවරේ ඝනත්වයේ වැඩිවීම එහෙම නැත්නම් කාස්ටීය බව වැඩිවීම කියලා අපිට ලියන්න පුළුවන්. එම කෙලවරේ ඝනත්වයේ වැඩිවීම නැත්නම් කාස්ටීය බව වැඩිවීම. එම කෙලවරේ ඝනත්වයේ වැඩිවීම නැත්නම් කාස්ටීය බව වැඩිවීම කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. කාස්ටීයයි කෙලවර. ඒ කෙලවරේ ඝනත්වයේ වැඩිවීම එහෙම නැත්නම් අපිට කාස්ටීය බව වැඩිවීම කියලා හඳුන්වන්න පුළුවන්. right අපි G කොටසට යනවා පුතේ. භූදර්ශන සැලසුම් කරුවන්. උද්‍යාන අලංකරණයේ හෝඩිකල්චර් කරන කට්ටිය, භූදර්ශන ප්ලෑන් කරන කට්ටිය, උද්‍යාන අලංකරණ කටයුතු සිදු කරන කට්ටිය. හරි. එහෙනම් භූදර්ශන සැලසුම් කරුවන්සේ භූදර්ශන සැලැස්මෙහි මෘදු හා දෘಢ අංග දැක්වීම සඳහා සම්මත සංකේත භාවිතා කරයි. පුතේ මෘදු අංග විදියට හඳුන්වන්නේ අපි ශාක පඳුරු, පුතේ ඒ වගේම ශාක වැටි, ඒ වගේම පුතේ මල් පාත්ති තෘණ, ඒ වගේම පුතේ මේ ජල පොකුණු වල ජල පොකුණු වල පුතේ ඉන්න මත්ස්‍යනුත් අපි මෘදු අංග විදියට හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් ඒ වගේම උද්‍යානයක දෘಢ අංග විදියට පුතේ උද්‍යාන බංකු, ගිමන්හල්, ඒ වගේම පුතේ පාලම්, ඒ වගේම පුතේ අපි කියනවා ආච් සකස් කරලා තියෙන පර්ගෝලා, මේ සකස් කරලා තියෙන ආච් වලට ලස්සනට පුතේ මල් යවලා තියෙනවා පුතේ, පුහුණු කරලා සකස් කරලා තියෙනවා පුතේ, සිමෙන්ති භාවිතා කරලා, කොන්ක්‍රීට් භාවිතා කරලා, දැව භාවිතා කරලා,
ඉදි කරලා තියෙන ද්‍රව්‍ය තමා පුතේ අපි දෘಢ අංග විදියට උද්‍යානයක හඳුන්වන්නේ. එහෙනම් උද්‍යාන සැලසුම්කරුවන් මේ උද්‍යාන නිර්මාණකරුවන් පුතේ මේවා ඉදි කිරීමේදී මේ මෘදු අංග සහ දෘඩාංග දැක්වීම සඳහා සංකේත භාවිතා කරනවා පුතේ. ඒකයි කියන්නේ. රයිට් සැලසුම් වල සිතියම් වල මේවා දැක්වීම සඳහා නිරූපණය කිරීම සඳහා සංකේත භාවිතා කරනවා පුතේ. වැටි දැක්වීම සඳහා පඳුරු දැක්වීම සඳහා පුතේ මේ බලන්න භූදර්ශන සැලසුම්කරුවන් බලන්න පුතේ භූදර්ශන සැලසුම්කරුවන් සිය භූදර්ශන සැලස්මේ මෘදු අංග හා දෘಢ අංග දැක්වීම සඳහා සම්මත සංකේත භාවිතා කරනවලු පුතේ. මෘදු අංග සහ දෘಢ අංග දැක්වීම සඳහා සම්මත සංකේත භාවිතා කරනවා පුතේ. අපේට අහනවා පුතේ පරිමාණයට සැකසූ භූදර්ශන සැලසුමක පරිමාණයට සකස් කරලා තියෙන භූදර්ශන සඳහන් ප්ලෑන් එකක පුතේ සම්මත සංකේත යොදා ගැනීමේ වාසි දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා පුතේ. අන්න බලන්න පුතේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් පුතේ. එකක් තමයි අපිට මේ සම්මත සංකේත යොදා ගැනීම මගින් ඇඳීමට පහසුයි පුතේ. ඒවා නැවත නැවත යෙදීමට පහසු වෙනවා පුතේ. අඳුන ගන්න පහසුයි පුතේ. කියවීම පහසුයි පුතේ. සැලැස්ම සඳහා සුචියක් යෙදීමේ අවශ්‍යතා අවම වෙනවා පුතේ. ඒකෙන් සංකේත සෑම තැනකදීම එක හා සමානව භාවිතා වීම පුතේ යුනිවර්සල් කියනවා පුතේ. අපි ඒකට වෙනත් පුද්ගලයෙකුට සැලසුම තේරුම් ගැනීමට හැකි වෙනවා. අපෙන් දෙකයි අහන්නේ පුතේ. අපි ලියමු ඇඳීමට පහසු වීම ඇඳීමට පහසු වීම ඒ වගේම අංක 2 පුතේ නැවත නැවත යෙදීමට පහසු වීම නැවත නැවත යොදන්න පහසුයි පුතේ. රයිට් හරි. ඇඳීමට පහසු වෙනවා පුතේ මේ විදිහට සංකේත භාවිතා කිරීමෙන්. නැවත නැවත යෙදීම පහසු වෙනවා පුතේ. රයිට් හඳුනා ගැනීම පහසු වෙනවා පුතේ සංකේත භාවිතයෙන් මේ ආකාරයට කියවීමට පහසුයි. මේ ප්ලෑන් එක සඳහා සුචියක් යෙදීමේ අවශ්‍යතා අවම වෙනවා දරුවනේ. ඒ වගේම සංකේත සෑම තැනකදීම එක හා සමාන ලෙස භාවිතා වෙනවා දරුවනේ. ඒ වගේම වෙනත් පුද්ගලයෙකුට සැලසුම් තේරුම් ගැනීමට හැකි වෙනවා පුතේ. වෙනත් පුද්ගලයෙකුට මේ සැලසුම් තේරුම් ගැනීමට හැකි වෙනවා දරුවනේ. රයිට්. ඒ දෙවනි කොටසෙන් අහනවා පුතේ අපෙන් ජීවල මේ භූදර්ශන සැලසුමක පහත සම්මත සංකේත මගින් දැක්වෙන අංග මොනවද කියලා අහනවා. බලමු අපිට භූදර්ශන සැලසුමක සම්මත සංකේත ටිකක් දීලා තියෙනවා පුතේ. අපේ මේ භූදර්ශන සැලසුමක මේ දීලා තියෙන සම්මත සංකේත මගින් දැක්වෙන අංග ටිකයි නම් කරන්න අවශ්‍ය වෙන්නේ පුතේ අපිට. මෙන්න පුතේ බලන්න පළවෙනි සංකේත ටික ඔබට මතකද? අංගයේ නම සඳහන් කරන්න ඕනේ පුතේ. දෙවන සංකේත ටික බලන්න පුතේ. ටක් ගාලා පටස් ගාලා ඔබට මතකයි නේද? එහෙනම් ආයේ මොකුත් නෑ. පළවෙනි සංකේත වලින් පුතේ කෙලින්ම විශාල ශාකයි පෙන්වන්නේ. ලියලා දාමු. විශාල ශාක පෙන්වුම් කරන්න පුතේ පළවෙනි සංකේත ටිකේ. දෙවන සංකේත ටික දැක්ක ගමන් ශාක වැටි කියලා කියන්න පුළුවන් නේද පුතේ? දෙවන සංකේත ටික. දෙවන සංකේත ටික ලියලා දාමු පුතේ ශාක වැටි කියන. ශාක වැටි. තුන්වෙනි සංකේත ටික දැක්ක ගමන් කියන්න පුළුවන් නේද? නිකන් සමහත් එකක් හරි මොනවා හරි ඇති උද්‍යාන බංකු තියලා ඇත්ත කියලා නේ. උද්‍යාන බංකු නැත්නම් උද්‍යාන පුටුහා මේස කියලා සංකේතය දැක්ක ගමන් අපිට කියන්න පුළුවන්. එකක් දාමු. ලියලා දාමු එකක්. උද්‍යාන බංකු. උද්‍යාන බංකු එහෙම නැත්නම් උද්‍යාන පුටුහා මේස. උද්‍යාන පුටුහා මේස. රයිට් බලන්න හරිද කියලා පුතේ? මේ සංකේත ඔබ අනිවාර්යෙන්ම කරලා ඇද පුතේ? අනිවාර්යෙන් අහයි පුතේ. අහනවා හැම අවුරුද්දකම අහනවා පුතේ. බලන්න මේකෙන් මේ සංකේත මගින් පුතේ විශාල ශාක පෙන්නනවා. පහළ තියෙන සංකේත දැක්ක ගමන් කියන්න පුළුවන් පුතේ උද්‍යාන වැටි කියලා. මේ තියෙන හැඩයෙන්ම අපි අඳුර ගන්නවා උද්‍යාන බංකු එහෙම නැත්නම් උද්‍යාන පුටු කියලා අපිට අඳුර ගන්න පුළුවන්. රයිට් පුතේ අපි ඉදිරියට යමු. හොඳයි දරුවනේ අපි බලමු අපි දෙවන 2019 දෙවන ව්‍යුහගත ප්‍රශ්නය පුතේ 2019 නව නිර්දේශය යටතේ රචනා ප්‍රශ්න පත්‍රයේ ජයපත් තාක්ෂණයේදී අපි දෙවන ව්‍යුහගත ප්‍රශ්නේ අවසන් කොටස එන්නේ පුතේ G කොටස. රටක විදේශ විනිමය ඉපයීමේදී
කැපූමල් කර්මාන්තයේ සැලකිය යුතු දායකත්වයක් ලබා දී. පුතේ කැපූමල් ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම අපිට මතක් වෙනවා පුතේ ඇන්තෝරියම් නේද පුතේ? ඇන්තෝරියම් ඒ වගේම ඕකිඩ් ඊට අමතරව පුතේ රෝස නේ ප්‍රධාන වශයෙන්ම අපේ ඇන්තෝරියම් ඕකිඩ් රෝස ජර්බෙරා වගේ මල් සලකන්න පුළුවන් පුතේ. කැපූ මල් විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ තුල වගේම පුතේ දේශීය වෙළඳපොළ තුල ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙන මේ මල් සහ විසිතුරු පත්‍රික ශාක ගැන කතා කරනකොට පුතේ විශේෂයෙන්ම අපි කැපූ මල් ගැන විශේෂයෙන්ම කතා කරන්න වෙනවා පුතේ. ඇන්තෝරියම් ගැන කතා කරන්න පුතේ. විශේෂයෙන් ඇන්තෝරියම් ඇන්ඩ්‍රියානම් වර්ග විශේෂ විශේෂ සංඛ්‍යාවක් තියෙනවා පුතේ. ඒ වගේම මේ අපි ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ ඕකිඩ්ස් වර්ගත් ඒ වගේම විශාල සංඛ්‍යාවක් තියෙනවා පුතේ විශේෂ. ඒ වගේම පුතේ රෝස ගත්තාමත් රෝස වලත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන් අපි මෙතන කතා කරන්න යන්නේ බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා බලමු. රටක විදේශ විනිමය ඉපයීමේදී කැපූමල් කර්මාන්තයේ පුතේ සැලකිය යුතු දායකත්වයක් පැහැදිලිව ලබා දෙනවා. ප්‍රධාන වශයෙන් අපේ රටේ අපනයන යොදා ගන්න වගේම දේශීය වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තියෙන මේ කැපූමල් විශේෂ විදිහට පුතේ ඇන්තෝරියම් ඕකිඩ් සහ රෝස හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් පුතේ ඉහළ දායකත්වය ලැබ ජර්බෙරස් ගත්තත් එහෙමයි පුතේ. අපනයනය සඳහා පහත දැක්වෙන කැපුම්මල් නෙලීමට වඩාත් සුදුසු අවස්ථාව. අපි දන්නවා පුතේ මේ අස්සනු නෙලන අවස්ථාවක් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම පුතේ ඒ නියම අවස්ථාවේදී කාලයේදී නෙලා ගැනීමෙන් තමයි මේ වගේ පසු අස්සනු කාලේ දීර්ඝ කරගන්න පුළුවන් වෙන්නේ පුතේ. මේ අස්සනු නෙලන්න ඕන සුදුසු පරිණත අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ පසු අස්සනු තාක්ෂණය ගැන කතා කරනකොට. අපි පසු අස්සනු තාක්ෂණය කියන්නේ පුතේ අස්සනු නෙලන අවස්ථාවේ ඉඳන් අස්සනු පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වාම පුතේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් පුතේ. මොකද්ද පුතේ පසු අස්සනු තාක්ෂණය කියලා කියන්නේ? අස්සනු නෙලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් තමයි පුතේ පසු අස්සනු තාක්ෂණය කියලා කියන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ අස්සනු නෙලීමට සුදුසු පරිණත අවස්ථාව තීරණය කිරීම ඉතාමත්ම වැදගත් පසු අස්සනු ක්‍රියාවලියක් විදිහට පුතේ අපිට හඳුනන්න පුළුවන්. බලන්න පුතේ එහෙනම් රටක විදේශ විනිමය ඉපයීමේදී පුතේ කැපූමල් කර්මාන්තයේ රයිට් මොකද පුතේ කැපූමල් කර්මාන්තයේ සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා පුතේ. ඉතින් එහෙනම් අපනයනයේ සඳහා පහත දැක්වෙන කැපුම්මල් නෙලීමට වඩාත් සුදුසු අවස්ථාව එක්ස්පෝර්ට් කරන්න. මේ අපනයන ක්වොලිටිස් වෙනම තියෙනවා පුතේ. මේ අපනයන සම්මත කියලා වෙනම තියෙනවා. එළවලු පළතුරු අස්සනු නෙලන මේ මල් අස්සනු නෙලන අපනයන සම්මත තියෙනවා පුතේ. අන්නේ අපනයන සම්මත වලට අනුවයි මේ අස්සනු නෙලීම සිදු කරන්න. අපිට ඕන විදියට හරියන්නේ නැහැ. දේශීය වෙළඳපොළට ඕන විදියට හරියන්නේ නැහැ පුතේ. මේ අපනයන සම්මත වලට අනුව තමයි පුතේ කටයුතු සිදු කරන්න ඕනේ. එහෙනම් අපේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? අපනයනයේ සඳහා පහත දැක්වෙන කැපුම්මල් නෙලීමට වඩාත්ම සුදුසු අවස්ථාව මොකක්ද කියලා අහනවා. රයිට් බලමු. ඇන්තෝරියම් තියෙනවා. නෙලීමට වඩාත්ම සුදුසු අවස්ථාව තමයි පුතේ මැද චදශුකිය. රයිට් අපි ලියනවා පුතේ මැද චදශුකිය. මැද චදශුකිය බලන්න 3/2 මේරු අවස්ථාව එහෙම නැත්නම් රයිට් එහෙම නැත්නම් පුතේ ඉහළින් ලියනවා ඒක මම නටුව කොළපුවට සවිවි ඇති නටුව කොළපුවට සවිවි ඇති ස්ථානයේ තද ස්වභාවය තද ස්වභාවය මැද චදශුකයෙන් 3/2 මේරු අවස්ථාව හෝ නටුව කොළපුවට සවිවී ඇති ස්ථානයේ තද ස්වභාවයකින් යුක්ත වීම. මෙන්න මේ අවස්ථාවේදී තමයි පුතේ අපනයනය සඳහා ඇන්තෝරියම් මල් නෙලා ගැලීම සිදු කරන්න ඕනේ. මැද චදශුකිය අර මැද තියෙන කොටස ඔබ දන්නවා ඇන්තෝරියම් මලේ චදශුකිය 3/2 මේරු අවස්ථාව. එහෙම නැත්නම් නටුව ඇන්තෝරියම් මල මෙහෙම තියෙනවා නම්
පුතේ මේ නටුව මේ තියෙන කොළපුවට සම්බන්ධ වෙච්ච ස්ථානය තමයි එතන තද ස්වභාවයකින් යුක්ත වෙච්ච අවස්ථාව තමයි දෙවෙනි අවස්ථාව. එහෙනම් බලන්න පුතේ මැද චදශුකයෙන් 3/2 මේරු අවස්ථාව හෝ නටුව කොළපුවට සවිවී ඇති ස්ථානයේ තද ස්වභාවයකින් යුක්ත වෙන මෙන්න මේ අවස්ථාව තමයි පුතේ අපනයනය සඳහා ඇන්තූරියම් මල් නෙලා ගන්න සුදුසු අවස්ථාව. රයිට්. ඊට පස්සේ ඕකිඩ් ගත්තාම පුතේ ඕකිඩ් වල මල් කිනිත්තක මල් වලින් බලන්නකෝ අපිට ඕකිඩ් රයිට් ඕකිඩ් දෙවෙනියට තියෙන්නේ ඕකිඩ් වල මල් කිනිත්තක මල් කිනිත්තක් බංච් එකක් නේ පුතේ ඕකිඩ් වල තියෙන මල් කිනිත්තක් නේ පුතේ ඕකිඩ් වල තියෙන ඕකිඩ් වල මල් කිනිත්තක් තියෙන පුතේ බංච් එකක් මල් කිනිත්තක් තියෙන්නේ මල් කිනිත්තක මල් වලින් පුතේ මල් වලින් 3/2ක් හෝ 2/1ක් පිපී තිබීම එහෙම නැත්නම් මල් කිනිත්තක මුදුනේහි ඇති මල් පොහොට්ටු ලෙස මේ මල් කිනිත්තේ මුදුනේ තියෙන මල් පොහොට්ටු විදිහට තිබීමයි පුතේ ඕකිඩ් අස්වනු අපනයනය සඳහා නෙලා ගැනීමට සුදුසු අවස්ථාව. මොකද්ද පුතේ? මල් කිනිත්තක මල් වලින් 3/2ක් එහෙම නැත්නම් කිනිත්තක මල් වලින් 3/2ක් එහෙම නැත්නම් පුතේ 2/1ක් පිපිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුතේ මල් කිනිත්තක මුදුනේ තියෙන මල් කිනිත්තක මුදුනේ ඇති මල් කොහමද? පොහොට්ටු ලෙස තිබී මල් කිනිත්තක මුදුනේ තියෙන මල් පොහොට්ටු විදිහට තියෙන්න ඕනේ. කාටද? ඕකිඩ් සඳහා තිබිය යුතු තත්ත්වය. ඊළඟට රෝස් වලට බලමු අපි. රෝස් නම් ලේසි මතකයි. මල් පොහොට්ටුව විවෘත වීමට ආසන්න විටදී රෝස මල් පොහොට්ටුව විවෘත වීමට ආසන්න අවස්ථාවේ තමයි විවෘත වෙලා තියෙන අවස්ථාව නෙවෙයි. පටල ගන්න ඔබදී රෝස මල් අස්සනු රයිට් අපනයනය සඳහා නෙලා ගැනීම සඳහා සුදුසුම අවස්ථාව තමයි පුතේ රෝස මල් පොහොට්ටු විවෘත වීමට ආසන්න අවස්ථාව. මතක තියාගන්න මල් පොහොට්ටු විවෘත වීමට ආසන්න විට මල් පොහොට්ටු විවෘත වීමට ආසන්න අවස්ථාවයි පුතේ සුදුසු අවස්ථාව. මේ ඉරි ඇඳි පද අනිවාර්යයි. මේ කළු පාටෙන් ඉරි ඇඳලා තියෙන පද අනිවාර්යයෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ පුතේ. මේ බලන්න මල් පොහොට්ටු කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. විවෘත වීමට ආසන්න විටදී කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොටයි ලකුණු හම්බෙන්නේ. කලින් එකෙත් එහෙමයි. මේකත් මල් කිනිත්ත කියන එක අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ ඕකිඩ් ගැන කියනකොට. රයිට් මල් කිනිත්ත කියන එක ඕකිඩ් ගැන කියනකොට අනිවාර්යෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕනේ පුතේ. රයිට් අපි පුතේ සාකච්ඡා කරේ 2019 රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කතා කරේ පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නයත් අපි සාර්ථකව දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළා පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නයත් එක්ක 2019 නව නිර්දේශ යටතේ පැවැත්වුණු තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නයත් එක්ක දුවල පුතාලත් එක්ක ඊළඟට සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.